ආරා විද්‍යුතය. හරිද? බලන්න අපි මේ ස්ථිති විද්‍යුත ගැන ඉගෙනගෙන තියෙනවා. නමුත් අපි අර කරන්ට් එක කියලා අපි සාමාන්‍ය භාෂාවෙන් අපි හඳුන්වන්නේ ධාරා විද්‍යුතය. හරිද? ඇත්තටම ඉලෙක්ට්‍රිසිටි නැත්නම් ඉලෙක්ට්‍රිසිටි කියන්නේ එකක්, කරන්ට් එක කියන්නේ එකක්. පටලවා ගන්න එපා. ගොඩක් ළමයි මෙහෙම පටලැවිලි දැන් තියෙනවා. හරියට දැනගත්තොත් තමයි පාඩමක් හොඳ විෂය කරුණු තේරුම් ගන්න පුළුවන්. તો ඉලෙක්ට්‍රිසිටි නැත්නම් විද්‍යුතය කියන එක තමයි අපි වර්ග දෙකකට බෙදන්නේ. එකක් ඔයාලා දන්න සුපුරුදු හැමදාම අහලා තියෙන කරන්ට් ඉලෙක්ට්‍රිසිටි එක. කරන්ට් එක දැන් ඇවිත් අර ලක්වන්නේ මත කිව්වොත් එහෙම වදින්නේ. අන්නේ කරන්ට් ඉලෙක්ට්‍රිසිටි. අනිත් ඉලෙක්ට්‍රිසිටි එක තමයි ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි. අපි කියනවා ස්ථිති විද්‍යුතය කියලා. එතකොට පුතේ විද්‍යුතය කියන එක තමයි නැත්නම් ඉලෙක්ට්‍රිසිටි කියන එක තමයි ආකාර දෙකකට වෙන්නේ. එකක් කරන්ට් ඉලෙක්ට්‍රිසිටි, අනිත් එක ස්ටැටික් ඉලෙක්ට්‍රිසිටි. ඔය කරන්ට් ඉලෙක්ට්‍රිසිටි කියන එක තමයි අපි සාමාන්‍ය ගෙදරදී අපිට කරන්ට් එකක් බල්බ් එකක් පත්තු කරන්න ඒ වගේ දෙයකට ඕන වෙන්නේ මේ කරන්ට්. හරි බල්බ් පත්තු කරන්න ඕන වෙන්නේ පුතේ මතක තියාගන්න මොන ඉලෙක්ට්‍රිසිටි එකද? කරන්ට් ඉලෙක්ට්‍රිසිටි නැත්නම් අපි කියනවා ධාරා විද්‍යුතය. ධාරා විද්‍යුතය. හැබැයි ඊට අමතරව ස්ථිති විද්‍යුතය කියලා දෙකක් තියෙනවා. ඒක අපි 6-7 දවස් ඉගෙන ගන්නවා. අද පෑන් බටයක් අරගෙන කිස කෙස්සල් පිරිමැදලා, ලෝහ රෙදි කෑල්ලක් පිරිමැදලා, චූටි කඩදාසි කෑලි වලට කඩලි වේලා, ඒ කඩදාසි කෑලි වලට ආකර්ෂණය වෙන විදිහ අපි බැලුවා. ලෝහ රෙදි කැබල්ලක්, එබනයිට් කැබල්ලක්, විදුලි කැබල්ලක් මෙන්න මේවා පිරිමැදීමක් කරලා අපි ඒ යොදාගත් අපි කතා කරේ අපි ඉගෙන ගත්තේ ස්ථිති විද්‍යුතය ගැන. හැබැයි මේ පාඩමේදී ස්ථිති විද්‍යුතය ගැන කතා කරන්න යන්නේ නැහැ. මේ පාඩමේ කතා කරන්න මගේ පුතේ මොන ගැනද? ධාරා විද්‍යුතය ගැන. මොකක් ගැන කතා කරන්නේ අපි? ධාරා විද්‍යුතය ගැන. පැහැදිලිද? හරි. එතකොට හරිද? එතකොට දැන් මේ ධාරා විද්‍යුතය නැත්නම් මේ පාඩමේදී අපි කතා කරනවා ප්‍රධානව සංනායක කියලා දෙයක් කියන්නේ. සංනායක. හැබැයි සංනායක කියන එක ඉගෙන ගන්න කලින් හරිද? පොඩ්ඩක් ඒ පුතේ සංනායක කියන එක ඉගෙන ගන්න කලින් සර් හරි. ඔව් පුතේ. මේ කවුරු හරි කාර්ය ඇදලා සර්. හරි. ඒක දැන් මම මේ ඩිසේබල් කරලා තියෙන්නේ. හරි. හරි සර් හරි සර්. හරි. එතකොට පුතේ දැන් මෙහෙමයි අපි දැන් මේ සමහර අපේ අවට තියෙන ද්‍රව්‍ය තියෙනවනේ. මෙන්න මේ ද්‍රව්‍ය තුලින් විදුලිය ගමන් කරන්න තියෙන හැකියාව අනුව අපිට ඒ ද්‍රව්‍ය වර්ග තුනකට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි විද්‍යුත් සංනායක. අනිත් එක තමයි විද්‍යුත් අර්ධ සංනායක. තුන විද්‍යුත් පරිවාහක. ඇත්තටම සංනායක සහ පරිවාහක ගැන මගේ පුතේ ඔයාලා පොඩි පන්ති වලදී ඉගෙනගෙන තියෙනවා. හැබැයි ඔයාලා අර්ධ සංනායක ගැන ඉගෙනගෙන නැහැ. අර්ධ සංනායක ගැන ඔයාලා 11 වසරට ආවට පස්සේ ඉලෙක්ට්‍රොනික්ස් පාඩමේදී අපි කියලා දෙනවා. පැහැදිලිද? එතකොට ඒ ගැන මම දැන් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මම සංනායක පරිවාහක කියන එකේ පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සංනායකයක් කියන්නේ ඒ ද්‍රව්‍ය හරහා විදුලිය හොඳින් ගමන් කරන්න ඉඩ දෙනවනම් හරිද? ගමන් කරන්න ඉඩ දෙනවනම් පුතේ අපි ඒකට කියනවා මොකක්ද කියලාද? සංනායකයක් කියලා. හැබැයි කිසියම් ද්‍රව්‍යයක් හරහා විදුලිය ගමන් කරන්න ඉඩ දෙන්නේ නැත්තම් උදාහරණ ලී කැලක් වෙන්න පුළුවන්, රබර් කැලක් වෙන්න පුළුවන්, හරිද? කඩදාසි කැලක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ විද්‍යුතය ගමන් කරන්න ඉඩ දෙන්නේ නැති ද්‍රව්‍යයකට අපි කියනවා හරිද? පරිවාහකයක් කියලා. මේ බේසික් නොලෙජ් එක මේ පාඩමට අවශ්‍යයි. තාම මුල් අමාරු කොටස් වලට ආවේ නැහැ. හරිද? හරි. එතකොට මෙන්න මෙතන කියලා දීලා තියෙනවා ඊළඟට සංනායකයක් තුලින් විදුලිය ගමන් කරන ස්වභාවය ගැන නෝට් එකක් තියෙනවා. මොකක්ද? දැන් අපි දන්න දෙයක් තමයි හරිද? මම ඔයාලට සර්කිට් එක හරිද? එතකොට පෙන්නන්න අපි ගත්තොත් පුතේ මෙහෙම සංනායකයක් තියෙනවා කියලා. හරිද? නන්නේ. ඒ සංනායක අපිට බැටරියක් සම්බන්ධ කරලා තියෙනවා කියලා. බැටරිය සම්බන්ධ කරලා තියෙනවා. හරිද? එතකොට පුතේ මෙන්න මේ බැටරියේ දිගාග්‍රය වෙන්නේ ධන එක අනිත් එක ඍණ. ධන දින අංක. හරිද? දිග වෙන්නේ ධනාංකය. මහත කොට වෙන්නේ මොන අංකයේද?
ඔව් හරිද ඍණාග්‍රය හරි එතකොට පුතේ මෙන්න මේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා මෙන්න මේ මාර්ගය ඔස්සේ තමයි අපි සම්මත විදුලි ධාරාව යනවා කරන්ට් එක යනවා යයි සලකන්නේ හරිද මතක තියාගන්න සම්මත විදුලි ධාරාව යනවා යයි සලකන්නේ මතක තියාගන්න පුතේ මෙන්න මේ ධනාග්‍රයේ සිට ඍණාග්‍රය දක්වා හැබැයි මේ ඇත්තටම මෙතනදි වෙන්නේ ඉලෙක්ට්‍රෝන තමයි ගමන් කරන්නේ. මොකද ලෝහ වගේ පරමාණු ගත්තහම ඒ පරමාණු නිදහසෙන් ගැලවෙන්න පුළුවන්. නිදහස ඉතා ලේසියෙන් නිදහස් වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන තියෙනවා. අපි එහෙම ගැලවෙන්න පුළුවන් නිදහස් වෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන වලට කියනකොට මුක්ත ඉලෙක්ට්‍රෝන කියලා. මුක්ත ඉලෙක්ට්‍රෝන මුක්ත වෙනවා කියන්නේ පිට වෙනවා නිදහස් වෙනවා කියන එක. හරිද? මම දැන් මේ පාඩම අවසානයේ වලින් අහනවාද පාඩම කොහොමද කියලා. සාන්තික ප්‍රශ්න ගන්නත් තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේක හොඳට හඳුන්වා දෙන්න වෙන වැඩවලට යන්න එපා පුතේ. එතකොට දැන් ඔයාලා මොකක්ද බිඳුවක්වත් ගන්න නැත්නම් මේ පාඩමේ මේක අද දවසේ අහින්න මේ පාඩම සම්පූර්ණ කවර් වෙනවා. එසා අහගෙන ඉන්න. හරිද? හරි. එතකොට මතක තියාගන්න ධනාග්‍රයේ සිට ඍණාග්‍රයට තමයි සම්මත ධාරාව යනවායි සලකන්නේ. හරිද? හැබැයි අපි දැනගන්න ඕන දෙයක් තමයි බැටරියක වෙන්නේ බැටරිය ඍණාග්‍රයෙන් නිදහස් කරන ඉලෙක්ට්‍රෝන ටික තමයි. හරිද? ඒ දෙන බලය නිසා තමයි මේ සන්නායකයේ හරහා තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් කරලා ධනාග්‍රය පැත්තට එන්නේ. හරිද? ඒතකොට ඍණාග්‍රයේ සිට ධනාග්‍රය දක්වා තමයි ඉලෙක්ට්‍රෝන යන්නේ. දැන් මේ දෙක ප්‍රතිවිරුද්ධයි. හොඳද? පටලවා ගන්න එපා. ඍණ ඉලෙක්ට්‍රෝන නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන යන්නේ පුතේ ඍණාග්‍රයෙන් ඉඳන් ධනාග්‍රයට දෙසට. හැබැයි අපි සම්මත ධාරාව යනවා යයි සලකන්නේ හරිද සම්මත ධාරාව යන මේ දැන් මම මේ සත් මියුට් කරන් බැලලා මම ඉන්නවා මම අයින් කළා මට මේ දවස් කීපයක් නිසා සෙකන්ඩ් එක අද නල් වැඩේ සවුත් කරගන්න බෑ පුතේ ඈ ඔයාලා මියුට් කරගන්න තියෙන්නේ නැත්නම් සෙකන්ඩ් එකට සම්බන්ධ නොවී ඉන්න මොකද ඒවල් පොඩි දෙයක් දෙන්න නැත්නම් ඒවල් ළමයි කෝල් එක කරලා තියෙන මක් නැහැ හරිද අනික් කට්ටිය ඩිස්ටර්බ් වෙන දේ වැඩ කරන්න එපා මම හරිම අකමැතියි තමොත් ප්‍රයෝජන ගන්න අනික් කට්ටියට උදව්වක් කරලා කරපන් හරි එතකොට ඍණාග්‍රය සිට ධනාග්‍රය දක්වා තමයි ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ හැබැයි අපි සම්මත විදුලි ධාරාව ගමන් කරනවා කියලා සලකන්නේ පරිපථයක බාහිරින් සම්බන්ධ කරන බැටරියක නැත්නම් විද්‍යුත් ප්‍රදවයක ධනයේ ඉඳන් පිට වෙලා පරිපථය ඔස්සේ ගිහිල්ලා ඍණාග්‍රයට එනවා තමයි අපි සලකන්නේ මොකද ඇත්තම කතාව පැහැදිලිද එතකොට මේ දේවල් ගැන අපි මීට කලින් සමහර කරුණු දන්නවා හැබැයි මේ 10-15 අවස්ථාවේ වාට්යක් වැඩිපුර දැනුමක් දෙනවා මොකද මේ දේවල් ඉස්සරහට අවශ්‍ය වෙන නිසා පැහැදිලිද එහෙනම් පුතේ අපි ඊළඟට කතා කරන්න යන්නේ ඔයාලට උත්සාහනේ පේනවා හරිද දැන් බලන්න උඩ ස්ක්‍රීන් එක ෂෙයා කළා සම්මත ධාරාව යන දිශාව සහ ඉලෙක්ට්‍රෝන ගලන දිශාව එකිනෙකට ප්‍රතිවිරුද්ධයි කියලා ඔයාලට පේනවා පැහැදිලිද මේ මුක්ත ඉලෙක්ට්‍රෝන වලට දීලා තියෙනවා පේන්නේ නැති මේ මුක්ත ඉලෙක්ට්‍රෝන එතන මුක්ත ඉලෙක්ට්‍රෝන කියන්නේ පුතේ මේ ඇවිල්ලා අර නිදහස් ඉලෙක්ට්‍රෝන සාමාන්‍ය ලෝහවල ඉන්න පරමාණු බලන් ඉන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රකරණද ඉලෙක්ට්‍රෝන නිදහස් කරන්න ඒක නිසා මුක්ත ඉලෙක්ට්‍රෝන හරි මුක්ත ඉලෙක්ට්‍රෝන මගින් හරිද වෙන්නේ අර විද්‍යුතය සංනයනය කරන්න උදව් වෙන එක හරිද හරි මෙන්න මේ සටහනක් ඔයාලා පොඩ්ඩක් කියවන්න ටියුට් නැති ළමයි මේක දිහා බලන්න නැති කට්ටිය ස්ක්‍රීන් එකේ බලන් ටියුට් එක තියෙන කට්ටිය ටියුට් එක කියවන්න මෙන්න මේ ඡේදය මම මේ කියලා තියෙන ටිකමයි තියෙන අනිත් පැත්තට හරිද හරි ඒ කියලා දෙනකොට මම කියපු කාරණා හැබැයි මම ඔයාලට දැන් පොඩි සටහනක් හරිද නෝට් එකක් විදිහට දෙන්න හිතුවා පොඩි කාරණාවක් ඒ තමයි මෙන්න මේ වගුව මේක හරි වැදගත් හරිද මේකෙදි 10 8 9 වසර පන්ති වලින් දැනුම සහ 10 11 වසර අවශ්‍ය දැනුමකින් දෙක මම එකතු කරලා එක තැනකට කල්ුවකට ගත්ත මේ ටියුට් එකේ මොකක්ද
විද්‍යුත්තය ආශ්‍රිතව මේ ඉලෙක්ට්‍රිසිටි එකේ අපි මනින දේවල් පුතේ තියෙනවා. හරිද? අපි මනින දේවල් තියෙනවා තුනක්. ප්‍රධානව. එකක් තමයි විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව. හරිද? කරන්ට් එකේ ප්‍රමාණය. දෙවෙනි එක තමයි විභව අන්තරය. විභව අන්තරය. හරිද? තුන්වෙනි එක විද්‍යුත් ප්‍රතිරෝධය. මේව ගැන මම වෙන පැහැදිලි කරන්නම්. දැන්ට මතක තියාගන්න ඔයාලා මම මේ සමග එකක් දුන්නේ පාඩමට ඒ කොටසට යන්න කලින් විදුලියේ අපි දැන් පුතා හිතන්න වස්තුවක අපිට ධනත්වය මනින්න පුළුවන්. වස්තුවේ දිග බල්ල මනින්න පුළුවන්. ඒ කියන්නේ පරිමාව. අන්න ඒ වගේ පුතේ කරන්ට් එකක් තියෙනවා නම් කිසියම් තැනක විදුලි ධාරාවක් තියෙනවා නම් විද්‍යුතයක් තියෙනවා නම් එතන අපිට මනින්න පුළුවන් ඒ කරන්ට් එක නැත්නම් විද්‍යුත් ධාරාව ඇම්පියර් වලින් කොච්චර යනවද? අපිට මනින්න පුළුවන් වෝල්ටීයතාවය නැත්නම් විභවාන්තරය වෝල්ට් කියන ඒකකයෙන් කොච්චර වෙනවද? වෝල්ට් 5ද වෝල්ට් 10ද වෝල්ට් 230ද වෝල්ට් ගාන මනින්න පුළුවන්. තුන්වෙනි එක තමයි ප්‍රතිරෝධය. මොකක් හරි කම්බියක් හරහා කරන්ට් එක යනවා නම් අන්න ඒ සංනායකයේ හරහා පවතින සම්පූර්ණ ප්‍රතිරෝධය අපිට හොයන්න පුළුවන්. මොකක්ද මේ ප්‍රතිරෝධය කියන්නේ? කරන්ට් රෝධය වගේ එකක්ද? නෑ එහෙම රෝධයක් නෙවෙයි ළමයි. මේ ප්‍රතිරෝධය කියන්නේ ප්‍රතිවිරුද්ධ ගතිය. ඇත්තටම තඹ කම්බියක් වුණත් හද වික්‍රම කම්බියක් වුණත් මොන කම්බියක් වුණත් මොන සංනායකයක් වුණත් ඒ හැම එකක්ම පුතේ විදුලි ධාරාව ගමන් කරනවට අකමැති කුමක් හෝ අකමැත්තක් තියෙනවා. කුඩා හෝ අකමැත්තක් තියෙනවා. ඕනම ද්‍රව්‍යයකට ප්‍රතිරෝධයක් තියෙනවා. අන්න ඒ ප්‍රතිවිරුද්ධ ගතිය කරන්ට් එක යනවට විරුද්ධව තියෙන අකමැත්ත තමයි අපි කියන්නේ පුතේ මොකක්ද කියලාද? විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. ඒ කියන්නේ ඕනම සංනායකයක් අකමැති එයා හෙලෝ කියන්න හරි. හරි. එතකොට පුතේ අන්න එහෙම ඕනම විද්‍යුත් ධාරාවක තියෙන කරන්ට් එක ඉලෙක්ට්‍රිසිටි එක දෙන විද්‍යුත් ධාරාවය යගේ ඇම්පියර් එකෙන් මනින්න පුළුවන්. විභව අන්තරය මනින්න පුළුවන් කිසියම් තැන් දෙකක වෝල්ට් වලින්. හරිද? ඒකෙන් ප්‍රතිරෝධය නැත්නම් විරුද්ධ බව අකමැත්ත අපිට මනින්න පුළුවන් ඕම් කියන එකකින්. වෝල්ට් ඇම්පියර් ඕම්. හැබැයි මෙන්න මේක මතක තියාගන්න. ඔය සමහරවිට මේ අකු ඉලක්කම් පටලවා ගන්න මේ සංකේත. ඒක පටලවා ගන්න එපා. දැන් උදාහරණයක් විදිහට හරිද? අපි බලය කියන එක ගත්තොත් හරිද පුතේ බලා ගන්න. අපි බලය කියන එක ගත්තොත් හරිද? අපි බලය කියන එක ගත්තොත් බලය කියන එකට හරි අපි බලය කියන එකට හරිද? බලය කියන එක වෙනුවට අපි පාවිච්චි කරන සංකේතයක් විදිහට හරිද? F. නෑ. මේ වැඩේ හරියන්නේ නැහැ. මම හැමෝම මියුට් කරනවා මේ මේව කරන් බෑ ප්‍රශ්න බෑ ඒක කරන්නේ නැහැ පුතේ මේ කියන දේ තේරෙන්නේ සමහරවල් ඒ මේ සල්ලි තියෙන කට්ටිය විනෝද කරලා දානවා එකක් කියන්නේ අවශ්‍ය නැහැ. හරි. බලය කියන එක පුතේ මොකද සද්ධානම කියන අවස්ථාවක් දීගෙන නෙවෙයි ඉන්නේ. ඒක කොහොමද කරන්නේ සම්මත ඉන්ටර්නෙට් නැහැ නේද? හරි. බලය කියන්නේ F. හරිද? බලය කියන්නේ පුතේ බලය කියන වචනය ෆෝස් නිසා අපි බලය කියන F කියන සංකේතය දෙනවා. බලය කියන මන්නේ මේ ඇවිල්ලා භෞතික රාශිය. මනින දේ දිගපළලගේ භෞතික රාශිය තමයි බලය කියන්නේ. බලය මන්නේ ඒකකය වෙන්නේ මගේ පුතේ. හරිද? ඔයාලා දන්නවා ඒකකය වෙන්නේ නිව්ටන්. එතකොට නිව්ටන් කියන ඒකකය වෙනුවට අපි දෙන සංකේතය තමයි කැපිටල් N. කැපිටල් N එකක් පැහැදිලිද? බලයට F කියනවා බලය මන්නේ ඒකකය නිව්ටන් වෙනුවට N කියනවා. සංකේතය. අන්න ඒ වගේ පුතේ විදුලි ධාරාවේදී විද්‍යුත් ධාරාවට අපි කියනවා I කියලා. ධාරාව වෙනුවට. හැබැයි ධාරාව නැත්තම් මේ කරන්ට් එක මනින ඒකකය වෙන්නේ පුතේ හරිද? ඇම්පියර්.
හරි ඇම්පියර් ඇම්පියර් කියන්නේ වචන දිග වචනයක්නේ අපි ඒ නිසා ඇම්පියර් කියන දිග වචනය වෙනුවට ඒ ඒකකයට සංකේතය විදියට ඒ කියන එක පාවිච්චි කරනවා මෙන්න මේ වගේම වෝල්ටේජතාවයට V කියනවා හැබැයි වැඩේ කියන්නේ පුතේ වෝල්ටේජතාවයට දෙන්නේ V කියලා වෝල්ටේජතාවය මනින ඒකකයක් පුතේ වෝල්ට් ඒක නිසා වෝල්ටේජතාවයට V කියනවා වගේම විභවාන්තරයට V කියනවා වගේම විභවාන්තරය මනින ඒකකයටත් අපි සංකේතයට පාවිච්චි කරන්නේ V එක දෙකම එකයි හරිද කැපිටල් V අනිත් එක තමයි ප්‍රතිරෝධය ප්‍රතිරෝධය කියන්නේ මම කිව්වේ කිසියම් ද්‍රව්‍යයක් හරහා විදුලිය ගමන් කරනවට ඒ ද්‍රව්‍ය විසින් දක්වන අකමැත්ත අන්න ඒකට පුතේ ප්‍රතිරෝධයට සංකේතය වෙනවා කැපිටල් R රෙසිස්ටර්ස් නිසා අපි කැපිටල් R කියලා කියනවා හැබැයි ප්‍රතිරෝධය මයින ඒකකය වෙන්නේ පුතේ ඕම් කියලා එකකයක් අන්න ඒ ඕම් වෙනුවට අපි සංකේත දෙනවා මෙන්න මේ සංකේතය හරිද නිකන් අර නයාගේ පෙනේ අනිත් පැත්තට ගහලා වගේ පේනවනේ හරිද අන්න ඒ වගේ සංකේතයක් තමයි මෙතන තියෙන්නේ හරිද එතකොට මෙන්න එහෙනම් තේරුම් ගන්න වෙන දේ ධාරාවට අයි කියනවා මනිනේගේ ඇම්පියර් නිසා ඒ දෙනවා ඇම්පියර් විභවාන්තරයට V කියනවා විභවාන්තරය මයින ඒකකය වෝල්ට් ඒ නිසා වෝල්ට් වලට දෙනවා V කියලා ඒක දෙකම එකයි ප්‍රතිරෝධයට කියනවා R කියලා ප්‍රතිරෝධය මයින ඒකකය ඕම්ට දෙනවා මෙන්න මේ සංකේතය පැහැදිලිද ඉතින් ඊළඟ කාරණාව වෙන්නේ පුතේ මේ දේවල් මනින්න පාවිච්චි කරන උපකරණ මතක තියාගන්න පුතේ කරන්ට් එක මනින්න නැත්නම් විද්‍යුත් ධාරාව මනින්න පාවිච්චි කරන උපකරණ කිහිපයක් තියෙනවා. මීටරය පාවිච්චි කරන්න පුළුවන්. ඊටමත් කුඩා එකක් නම් ධාරාවක් නම් මිලිමීටරය පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගැල්වනෝමීටරය පාවිච්චි කරන්න පුළුවන්. පැහැදිලිද? විභවාන්තරය මනින්න අපිට පාවිච්චි කරන්න පුළුවන් පුතේ වෝල්ට් මීටරය. හරිද? වෝල්ට් මීටරය. ප්‍රතිරෝධය මනින්න පාවිච්චි කරන්න පුළුවන් පුතේ ඕම් මීටරය හරි මත් ලේසි මතක තියාගන්න හරිද විද්‍යුත් ධාරාව මනින්න පාවිච්චි කරනවා ඇමීටරය ඇම්පියර් ඇමීටරය වෝල්ට් විභවාන්තරය වෝල්ට් වලට මනින්න අපි පාවිච්චි කරනවා පුතේ වෝල්ට් මීටරය ප්‍රතිරෝධය මනින්න පාවිච්චි කරනවා මොකද්ද ඕම් මීටරය හරිද ඇමීටරය වෝල්ට් මීටරය ඕම් මීටරය හැබැයි වැඩේ කියන්නේ මේ තුනම හරිද තුනටම උපකරණ තුනක් පාවිච්චි කරන්නේ නැතුව අපිට තනි උපකරණයකින් මේ වැඩ ඔක්කොම ටික කරගන්න පුළුවන්. හරිද? ඒක තමයි අලුතෙන් හදන එක. ඒ කියන්නේ නවීන තාක්ෂණයත් එක්ක හැදිච්ච උපකරණ. ඒ තමයි අපි කියනවා මල්ටිමීටරය. මල්ලි නෙවෙයි මල්ටි කියන එක අදහස් ගොඩක් කියන එක. හරිද? මල්ටි පවර්, මල්ටි පර්පස්, මල්ටි ප්ලග්. හරිද? මල්ටි කියන්නේ ගොඩක් කියන බහු කියන අදහස. ඒක නිසා මේ ඇමීටරයෙන් වෝල් මීටරයෙන් ඕම් මීටරයෙන් තුනෙන්ම කරන වැඩේ මගේ පුතේ අපිට කරන්න පුළුවන් කොහෙන්ද මල්ටිමීටරයක් පාවිච්චි කරලා පැහැදිලිද එතකොට සාමාන්‍යයෙන් මෙන්න මේ උපකරණ ඉස්සර තිබුණ පුතේ ප්‍රතිසම කියන්නේ පුතේ ඇනලොග් ඒවා කටුව තමයි කැරකෙන්නේ දැන් ගොඩක් ඒවා ඩිජිටල් කියන්නේ සංඛ්‍යාංක දැන් ගොඩක් කියලා සම්බන්ධ කරගම තංගා ඉලක්කමෙන් වැටෙනවා. ඉතින් උණ කටුව වගේ ඉස්සර කටුව මොකද උනේ? වාසජය කටුව යනකම් බලාගෙන ඉන්න ඕනේ. හරිද? දැන් කෙලින්ම මොකද වෙන්නේ? අවශ්‍ය ගත්ත තර්මෝමීටර් එක ටක් ගාලා තිබ්බා කොහෙන් හරි මොකද වෙන්නේ? ටක් ගාලා මොකද වෙන්නේ? උණ අපිට බලාගන්න පුළුවන් ඉක්මන ඉලක්කමෙන්ම වැටෙනවා. 34 36 වැටෙනවා. දැන් ඔයාලා ෆාමසි වලට යද්දී ෆුඩ් සිටි යද්දී එහෙම නෙක්ස් සිකුඩ් එකක් ගන්න ඉතින් චෙක් කරනවා නේද උණ. හරිද? එයාලා බලන්නේ මේ ඩිජිටල් එක. නැත්නම් ඒක අමාරුයි. නැත්නම් පොලිමර් තියේවි අර ගස වසලිය කන්දේ උඩ බලන්න ගියා නම් මාර වැඩක් නෑ. අමාරුයි. ඉතින් පොතේ ඒ වගේ ප්‍රතිසම කියන්නේ ඇනලොග් දේවල්. කටුවක් කරකෙන්නේ ඇනලොග්. ඔරලෝසු නම් තියෙන ඇනලොග් ඔරලෝසු සහ ඩිජිටල් ඔරලෝසු. එතකොට ඇනලොග් කියලා අපි කියනවා ප්‍රතිසම කියලා. ඩිජිටල් එකක් නම් අපි කියනවා සංඛ්‍යාංක කියලා. සංඛ්‍යාංක ඩිජිටල්. හරිද? හරි. එතකොට අපි එහෙනම් මේ ටියුට් එකේ තියෙන විදිහට හරි ටියුට් එකේ තියෙන විදිහට මෙන්න මේ chart එක ඔයාලා ඇත්තටම මතකයේ තබා ගත යුතුමයි.
සමහරව දන්න දරුවෝ ඇති. හැබැයි දන්නේ නැති අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න මතක තියාගන්න. ඊළඟට අපි මේ අලුත් කොටසකට එනවා අනුමාත්‍රතාවක්. ඇත්තටම මේක මේ මොකක්ද විභවාන්තරය? මොකක්ද විභවාන්තරය කියන්නේ සහ මොකක්ද විද්‍යුත් ගාමක බලය කියන්නේ? මම මේක පැහැදිලි කරලා ඉන්නම්. හරිද? මේ පැහැදිලි කරලා ඉන්නම්. දැන් අපි ගත්තොත් වතුර ටිකක් ගත්තොත් ඔයාලා දන්න දෙයක් තමයි වතුර උඩ ඉඳන් අත්හැරියොත් පල්ලෙහාට එනවා. එනවනේ. හැබැයි තව දෙයක් ඔයාලා දන්නවා. ඔක අනිත් පැත්තේ කියන්නේ මොකද්ද? කවදාවත් වතුර ටිකක් පල්ලෙහා ඉඳන් අත්හැරියා වතුරේ නිකම්ම උඩට යන්නේ නැහැ. එතන මොකක්ද තියෙන හේතුව? මොකක්ද හේතුව? උඩ ඉඳන් අත්හැරියාම වතුර ටිකක් පල්ලෙහාට එන්න පල්ලෙහා ඉඳන් අත්හැරියා උඩට නොයන්නත් හේතුව මොකක්ද? ඔයාලා කියනවා yes බර. ඔව් බර කිව්වොත් වැරද්දක් නැහැ. හැබැයි ඇත්තටම ඕකේ බර කියන එක වගේම තව සිද්ධාන්තයකින් අපිට ශක්ති සම්බන්ධතාවයකින් පැහැදිලි කරන්නත් පුළුවන්. පොළවේ ඉඳන් උඩට යන්න පුතේ ඕනම වස්තුවක විභව ශක්තිය වැඩි. වස්තුවක් හැමතිස්සම try කරන්නේ විභව ශක්තිය අඩු කරගන්න. මතක තියාගන්න. වස්තුවක් හැමතිස්සම try කරන්නේ විභව ශක්තිය අඩු කරගන්න. ඒ කියන්නේ ගහක තියෙන එල්ලි තියෙන ඇපල් ගෙඩියක විභව ශක්තිය ගොඩක් වැඩි. හරිද? ඇපල් ගෙඩිය මොකද කරන්නේ? නටුවේ ගිලිහුණු ගමන් ඇපල් ගෙඩිය ටක් ගාලා බිමට එන්න තමයි බලන්නේ. උඩට යන්නේ නැහැ. මොකද විභව ශක්තිය වැඩි නිසා එයා විභව ශක්තිය අඩු කරගන්න එක තමයි ස්ථායි වෙන්නේ. ඒ වගේ පුතේ අපිට මෙහෙම ඔන්න ඔය තැන් දෙක අරගෙන අපිට මෙහෙම පැහැදිලි කරන්නත් පුළුවන්. කොහොමද? අපිට කියන්න පුළුවන් ගහ කියන ස්ථානයේ ගහේ ගෙඩිය එල්ලෙලා තියෙන ස්ථානයේ විභව ශක්තිය වැඩි. ගුරුත්වාකර්ෂණ බලයෙන් පැහැදිලි කරන්නත් පුළුවන්. මම මේ ගුරුත්වාකර්ෂණ බලයෙන් මම මේ ශක්තිය පැහැදිලි කරන්නේ. දෙකෙන්ම හරිද? ගුරුත්වාකර්ෂණ බලයෙන් පැහැදිලි කරන්නත් පුළුවන්. මම ගුරුත්වාකර්ෂණ ශක්තිය පැහැදිලි කරන්නේ. විභව ශක්තිය. හරිද? ගහේ ගෙඩිය තියෙන ස්ථානයේ විභව ශක්තිය වැඩි. පොළවේ විභව ශක්තිය අඩු. ඒක නිසා තමයි පුතේ උඩින් අතහැරෙන ඕන වස්තුවක් පල්ලෙහාට එන්නේ. හරියට ලක්ෂමාන රන් කැඹේ වගේ ජලවිදුලි බලාගාරවල මොකක්ද වෙන්නේ? එයාලගේ විශාල ජලාශයක් උඩ තියෙනවා. ඒ වගේ වේගයෙන් පල්ලෙහාට ගලාගෙන එනවා. ඇවිල්ලා තලබඹරේ මොකද වෙන්නේ? වදිනවා. අන්න ඒ වගේ පුතේ උඩ ඉඳන් වස්තුවක් හැමසෙම පහළට එන්න බලනවා. එයාලගේ මොකක් නිසාද? විභව ශක්තිය වෙනස නිසා. අන්න ඒ වගේ සන්නායකයක් තියෙනවා. හරිද? කරන්ට් එකක් නැත්නම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්න පොඩි වෙනසක් තියෙන්න ඕනේ. මොන වෙනසක්ද? ඒ වෙනස තමයි අපි කියන්නේ විද්‍යුත් පීඩන අන්තරය නැත්නම් විද්‍යුත් විභව වෙනස. නිකම් කියන්න පුළුවන්නේ කම්බියක් කරන්ට් එක යනවනම් යන්නේ නැහැ. හැබැයි ඇයි ඒ කම්බියට අපි පිටින් බැටරියක් සම්බන්ධ කළාට පස්සේ ඒක හරහා කරන්ට් එක යන්නේ? ඇයි යන්නේ? ඒ හේතුව තමයි අපි බැටරියක් සම්බන්ධ කරලා කරන්නේ මගේ පුතේ දෙපැත්තේ වෙනසක් ඇති කරනවා. ඍණ පැත්තේ ඉලෙක්ට්‍රෝන වලට ලොකු විභවයක් දෙනවා. ධන පැත්තේ විභවය ගොඩාක් අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? වැඩි එකේ ඉඳන් අඩු එකට ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා. අන්න ඒ වගේ හරිද? මතක තියාගන්න අපි සන්නායකයකට පුතේ හරිද? දෙකලවලට අපිට පුළුවන්කමක් තියෙනවා සම්බන්ධ කරන්න. අපිට මේ සන්නායකයක් කියලා මේක සම්බන්ධ කරනවා. හරිද? මේක සම්බන්ධ කරනවා. හරිද? මෙහෙම බැටරියක් සම්බන්ධ කරනවා. එතකොට මතක තියාගන්න මෙන්න මේ බැටරියක ධනාංකය මේ පැත්තේ තියෙන නිසා ඍණාංකය මේ පැත්තේ නිසා ඔයාලා දන්නවා ධාරාව මේ පැත්තේ මම ගත්ත මේක A කෙලවද මේක B කෙලවද කියලා. පුතේ A කෙලවරේ ඉඳන් B කෙලවර දෙසට කරන්ට් එක යනවා. බැටරියෙන් මෙහෙම ඇවිල්ලා මෙහෙම යනවා. මම මේ කියන්නේ කරන්ට් එක නැත්තම් සම්මත හරිද? සම්මත විදුලි ධාරාව ගැන තමයි මම මේ කියන්නේ. හරි. එතකොට දැන්
තියෙන අනිත් කාරණාව තමයි මෙතනදී හරි මේ බැටරිය නැති වුණා නම් කවදාවත් ඒ වලින් පිළිවෙල කාර්ය යන්නේ නැහැ. බැටරිය සම්බන්ධ කරලා පස්සේ වෙන්නේ පුතේ මේ පැත්තේ මේ B කෙලවර පැත්තේ ලොකු ඍණ විභවයක් ලබා දෙනවා. ඒ කෙලවර පැත්තේ ලොකු ධන විභවයක් ලබා දෙනවා. ධන විභවයක්. එතකොට කරන්ට් එක කැමති හරි නැත්නම් අපි දුක් ඉලෙක්ට්‍රෝන කියලා. ඉලෙක්ට්‍රෝන කැමති ඍණ පැත්තේ ඉන්න ධන පැත්තට එන්න. මේ පැත්ත ඍණ කරලා මේ පැත්ත ධන කරාම ඉලෙක්ට්‍රෝන ඍණේ ඉඳන් ධන පැත්තට B සිට A ට එනවා. ඉලෙක්ට්‍රෝන B සිට A ට එනවා. තේරුණාද? හරිද? බැටරියකින් ඍණාංගය B පැත්තට ධනාංගය A පැත්තට සම්බන්ධ කරාම ඍණ පැත්ත B පැත්තේ ඍණ විභවය වැඩි නිසා A පැත්තේ ඍණ විභවය අඩුයි. කවුද වැඩි? ධන විභවයනේ. ඒක නිසා ඉලෙක්ට්‍රෝන B වල සිට A දෙසට මගේ පුතේ ගමන් කරනවා. ඔය අත උස්සන්න බලන්න ඒක තේරුම් ළමයි. මම කියපු කාරණාව තේරුම් අත උස්සන්න. මට අවබෝධයක් ගන්න ඔයාලා කියන්නේ. හරි. තව පොඩි පීස් එකක් තමයි අවස්ථාව දෙන්නේ. සමානකට වගේ. හරි. එතකොට පුතේ එහෙනම් මතක තියාගන්න මම මේක සම්බන්ධ කරගන්න නැහැ නමින් නැතුව ඉන්න කට්ටිය. ඒ කියන්නේ අනිවාර්ය සමහර කට්ටිය නම් මහින්ද රාජපක්ෂ. හරිද? සමහර කට්ටිය එනවා මේ යම රජුදෝ වයසකුත් නැහැ. දැන් යම රජුදෝ ගාඩ යන්න බෑනේ නේද? බවුන ඔලේ ළමයි ඉන්නවනේ. යාලා යවල මාස දෙකකට යන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා එක එක කට්ටිය එහෙම ආව ගන්න නැහැ අනිවාර්යෙන් තමන්ගේ නම පාවිච්චි කරන්න. හරිද? ඔය බැටරියක් ආවරණය ගන්න කරනවා කියන කතාවක තොලෙක අහනවා. ඒක තමයි පුතේ වෙන ආවරණය කිරීමේදී වෙන්නේ අපි පිටේ. මොකද මේ පැත්තේ ඉන්න ඔක්කොම ඍණ විභවය ඉලෙක්ට්‍රෝන ටික ඔක්කොම මේ පැත්තට ඇවිල්ලා සම්පූර්ණ ඉව වුණාට පස්සේ අපිට කියන බැටරිය බහැලා. අපි ආවරණය කරනවා කියලා කරන්නේ නැත්නම් මේ පැත්ත ඍණ විභවය වැඩි කරනවා. ඉලෙක්ට්‍රෝන වැඩි දුරදී මේ පැත්ත ඍණ විභවය වැඩි කරාම තමයි අපි සලකන්නේ බැටරිය නැවත charge වෙනවා කියලා. හරිද? එදා ඔය කහල්දී ප්‍රශ්නයක් මම උත්තර දෙන්නේ. ඉදව හිටපුතේ හරි අපි එහෙනම් පුතේ මෙන්න මේ පැහැදිලි කරන්න තව පොඩි කාරණාවක් මේ බැටරිය එක තියෙනවා කාරණා දෙකක්. එකක් තමයි මෙන්න මේ විද්‍යුත් ගාමක බලය අපි කෙටියෙන් කියනවා EMF කියලා. හරි ඒකේ අවශ්‍ය නැහැ. මෙන්න විද්‍යුත් ගාමක බලය කියන්නේ මොකක්ද? බැටරියක දෙකලවලින් හරිද? දැන් බැටරියක මේ දෙකලවලින් දෙනවට විභව වෙනසක්. ඒ කියන්නේ බැටරියට පුළුවන් පුතේ ඍණ පැත්තේ ඉන්න ඉලෙක්ට්‍රෝන බැටරිය මේ පැත්ත කොහොමද ඍණ. දැන් මේකේ ඉන්න ඉලෙක්ට්‍රෝන ඉන්නවනේ. එයා ඉලෙක්ට්‍රෝන ඍණ වලට කැමති නැහැ. ඒ නිසා මේ ඍණ පැත්තෙන් ගන්නේ මේ සංඥායකට කියනවා මේ පැත්තට එන්න එපා. කරුණාකර මගේ කෑත් වෙන්න. ඒක එයාට කියනවා B වලින් E වලට යන්න කියලා. ඒ නිසා ඉලෙක්ට්‍රෝන වෙන්නේ මොකක් වෙන එකද? ඒ පැත්තට චලනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒ පැත්ත චලනය. අන්න එහෙම බැටරියකින් ඉලෙක්ට්‍රෝන පළවාහන වෙන බලයට කියනවා අපි ඒ බැටරියේ විද්‍යුත් ගාමක බලය කියලා. විද්‍යුත් ගාමක බලය කියලා කියනවා. විද්‍යුත් ගාමක බලය කියන්නේ හැබැයි විද්‍යුත් ගාමක බලය වගේම තව දෙයක් තියෙනවා විභවාන්තරය කියලා. මොකක්ද විභවාන්තරය කියලා කියන්නේ? විභවාන්තරය කියන්නේ පුතේ පරිපථයේ ඕනම ලක්ෂ දෙකක් අතර තියෙන විද්‍යුත් විභව වෙනස. මේ දෙකේ මහා ලොකු වෙනසක් නැහැ. එකම වෙනස මෙච්චරයි. බැටරියෙන් පරිපථයට දෙන දේ සහ පරිපථය තුළ තිබෙන දේ. ගොඩක් වෙලාවට බැටරියෙන් දෙන විද්‍යුත් ගාමක බලයට වඩා පරිපථයේ ලක්ෂාකර තියෙන විභව අංකරය පුතේ අඩුයි. විභවාන්තරය අඩුයි. හරිද? එතකොට මතක තියාගන්න ඔයාලට විද්‍යුත් ගාමක මේ බලය නැත්නම් හරිද ඒ සම්බන්ධව ඔයාලට ලොකු ප්‍රශ්න නිර්මාණය වෙන්නේ නැහැ. මොකද ඇත්තට මේකේ තව ගණන් හදන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. නමුත් ඒ ගණන් ඔයාලට ඕලෙවල් වලට දීලා නැහැ. ඒ නිසා විද්‍යුත් ගාමක බලය ආශ්‍රිත ගණනය කිරීමක් නම් එන්නේ නැහැ. හැබැයි ඔයාලා දැනගන්න බැටරියෙන් ඉලෙක්ට්‍රෝන පළවාහන බලය තමයි විද්‍යුත් ගාමක බලය කියලා කියන්නේ. හැබැයි විභව අන්තරය කියන්නේ පරිපථයේ කිසියම් ලක්ෂ දෙකක් අතර තියෙන
විභවාන්තරය. හරිද? කරන්ට් එකක් ගන්නේ නැත්නම් කරන්ට් එක එළියට යන්නේ නැත්නම් විතරක් කරන්ට් එක මේකෙන් එළියට යන්නේ නැත්නම් හරිද? නැත්නම් විතරක් පුතේ බැටරියේ විද්‍යුත්ගාමක බලයයි පරිපථයට ලබා දීලා තියෙන මුළු විභවාන්තරයයි කියන දෙකම සමාන වෙනවා. කරන්ට් එක යන්නේ නැත්නම් ප්‍රායෝගිකව ගත්තහම හැමතිස්සෙම මේ දෙන බලයට වඩා මේකේ තියෙන වෝල්ටේජතාවය අඩුයි. බලය කිව්වොත් මේක මනින්න වෝල්ට් වලින් ඈ. හරිද? හරි. එහෙනම් ඉතින් මේ ඒ කාරණාව එච්චරයි. අපි ඊළඟට යනවා දැන් මෙහෙම ඔව් විද්‍යුත්ගාමක බලය මයින්න මොකෙන්ද? පුතේ විද්‍යුත්ගාමක බලය මයින්නේ වෝල්ට් වලින්ම තමයි. හරිද? හැබැයි වැඩේ කියන්නේ ඒකට වාල් දැන් ගන්න කියන කරන්න නැහැ. හරිද? හැබැයි විද්‍යුත්ගාමක බලය කිව්වොත් ඉතින් ඒ බලය එක්ක දැන් නිව්ටන් වලින් මයින් එකක් නෙමෙයි. එකක් වෝල්ට් නිර්වාචනය පළවා හදින බලය නිසා තමයි බලය වලින් හම්බ වෙන්නේ. නමුත් මේක මේ නිව්ටන් මයින් එකක් නෙමෙයි. මේකක් මනින්නේ වෝල්ට් වල. වෝල්ටේජතාවය වෝල්ට් කියන එකකම තමයි මේකක් මනින්නේ. පැහැදිලිද? එහෙම මතක තියාගන්න. බලය කිව්වම රිපෝට් කරලා රැවටෙන්න පුළුවන්. මේක නිකන් අර නිව්ටන් මයින් එකක ඇද්දෝ කියලා නෑ. නිව්ටන් මයින් එකක් නෙමෙයි. මේ ඇවිල්ලා කියන්නේ මේකත් මේ වෝල්ටේජතාවය කියන තමයි කියන්නේ. පැහැදිලිද? සර් excuse me sir ඒ කියන්නේ සර් මේ වෝල්ට් වලින් මනින එක වෝල්ටේජතාවයක් නේ. හරි. ඔව් ඒ දෙකම එකයි. හරිද? හරි. අපි එන යමු පුතේ ඕමියමට. දැන් මෙන්න මේ විදිහට සන්නායක හරහා බැටරි සම්බන්ධ කරාම කරන්ට් එක යනවා කියලා පුතේ. හරි කරන්ට් එක යනවා කියලා කට්ටිය හොයාගත්තනේ. ඊට පස්සේ ප්‍රශ්නයක් ආව විද්‍යාඥයෙක්ට දැන් මේ කොහොමද අපි හරියටම කියන්නේ කොච්චර ඇම්පියර් ගානක් මේකෙන් යනවද කියලා. දැන් ඒතකොට ඕනනම් අපිට ඉතින් අමීලර් සම්බන්ධ කරලා බලා ගන්න පුළුවන්. හැබැයි දැන් යාට පොඩි ගැටලුවක් ආවා. මෙන්න මේ වගේ ගැටලුවක්. මොකක්ද විද්‍යාඥයෝ ගැටලුව? අපි ගත්තොත් ඇලුමිනියම් කෑල්ලකුයි හරිද? සීන් කෑල්ලකුයි හරිද? එකම දිග තියෙනවා. එකම හරස්කඩ වර්ගඵලය තියෙනවා. කම්බි දෙකක් ගත්තොත් වැඩි කියන්නේ මේක මෙහෙම එකම වගේ බැටරියක් සම්බන්ධ කරලාට මේව ඇතුලෙන් යන කරන්ට් එක පුතේ වෙනස්. යන කරන්ට් එකේ අගය වෙනස්. ඉතින් හරි ප්‍රශ්නයක් ආවා. මොකක්ද මේකට වෙනස? මොකක්ද හේතුව කියලා. හරිද? අන්න ඒකට යාලා හරිද පරීක්ෂණ කළා මොකක්ද මේකට හේතුව කියලා. අවසානයේ හොයාගත්ත එක විද්‍යාඥයෙක්. එයාගේ නම ජෝර්ජ් සයිමන් හෝ. ජෝර්ජ් සයිමන් හෝ. එයා හරි ලස්සන සම්බන්ධතාවයක් හොයාගන්නවා. එයා හොයාගෙන මේ වගේ සම්බන්ධතාවක් බලන්න. එයා කරන්නේ පුතේ හරි එයා කරන්නේ එක සන්නායක අරගෙන හරි සන්නායක කොටස අරගෙන ඒ සන්නායකවක හරි සන්නායකයක තුලින් ගලන හරි ධාරාව වෙනස් කරනවා. හරි සන්නායක අපි වාචකයක් පුළුවන් ඒකට විචාල ප්‍රතිරෝධය කියලා එකක් කියනවා. ඔයාලා දැන් ඒක දන්නේ නැහැ. හරිද? එයා කලේ කොහොම හරි මේ සන්නායකයේ හරහා යන කරන්ට් එක වෙනස් කරා. සයන්ස් වෙනස් කරා. වෙනස් කර එයා මැන්න මේ සන්නායකයේ දෙපැත්තේ තියෙන විභවාන්තර. බලන්න අතට ලස්සන පරීක්ෂණය. එයා කරන්නේ පුතේ මොකක්ද? මේ කම්පියක් තියෙනවා නම් ඒ කම්පිය හරහා යන කරන්ට් එක අඩු වැඩි කරලා ඒ කරන්ට් එක යනකොට මේ කම්බිය දෙපැත්තේ තියෙන විභවාන්තරය වෝල්ටේජ් එක එයා වෝල්ට් මීටර් එකෙන් මයින්නවා. බලන්න තියන හරි ලස්සන සම්බන්ධතාවයක් එනවා. එයා ඊට පස්සේ සම්බන්ධතාවය හරියට පෙන්වන්න ඕන නිසා ප්‍රස්තාවයක මේක දක්වනවා. ප්‍රස්තාවයක. ඒ කියන්නේ කරන්ට් එක අපි තුමු 1 ඇම්පියර් නම් එයා දකින්න වෝල්ටේජතාවය නම් උදාහරණයක් කියන්නේ. මේ හරිය කරන්ට් 1 ඇම්පියර් නම් එයා දකින්න වෝල්ටේජතාවය 4යි වෝල්ට්. ඊට පස්සේ කරන්ට් එක දෙගුණයක් කරලා 2 ඇම්පියර් ගහම එයාට පේනවා පුතේ වෝල්ට් මීටරේ අගය 8යි වෝල්ට් වෙලා. මේක 3යි ඇම්පියර් කරාම මේක 12යි වෝල්ට් වෙලා. එයාට පේනවා මෙතන පොඩි සම්බන්ධතාවයක් තියෙනවා කියලා. සම්බන්ධතාවය තමයි පරිපථයක් හොරහා ගලන හොඳ තේරුම් ගන්න මෙන්න වැදගත් කොටසක ඉන්නේ. පරිපථයක සම්නායකයක් හරහා ගලා යන ධාරාව පුතේ ධාරාව වැඩි වෙද්දී
ඊට අනුලෝමව සමානුපාතිකව වෙන්නේ ඒ සන්නායකයේ දෙකලවද නැත්නම් දෙපැත්තේ තියෙන විභව අන්තරය මොකක් වෙනවද? විභව අන්තරයක් සමාන වීම සිද්ධ වෙනවා. විභව අන්තර වැඩි වීම සිද්ධ වෙනවා. ඊට අනුලෝමව සමානුපාතික වැඩි වෙනවා. කරන්ට් එක වැඩි වෙනකොට විභව අන්තරය වැඩි වෙනවා. අනිත් පැත්තත් හරි. කරන්ට් එක අඩු කරනකොට දෙපැත්ත විභව අන්තරය අඩු වෙනවා. මේක සම්බන්ධතාවයක්. ඔයාලා අනුලෝම සම්බන්ධතාවය කියන එක දන්නවනේ පුතේ. කෙනෙක් වැඩි වෙද්දී තව කෙනෙක් වැඩි වෙනවා නම් අනුලෝමයි. කෙනෙක් වැඩි වෙද්දී අනිත් කෙනා මේ සමානුපාතිකව අඩු වෙනවා නම් අපි කියනවා ප්‍රතිලෝමයි. ගණන් වල කියන දෙයක් නේ. මෙතනදි වෙන්නේ පුතේ අනුලෝම සම්බන්ධතාවය. දැන් ඔයාලා කියනවනේ 1 යම් කියලා ගන්න 4යි වෝල්ට්. 2 යම් කියලා දෙද්දී 8යි වෝල්ට්. 3 යම් කියලා දෙද්දී 12යි වෝල්ට්. මට මේකට හිතලා කියන්න 4යි යම් කියලා උනොත් වෝල්ට් ඉතාලේ කීයක් වෙයිද? 16යි. 16ක් වෙනවා. 16ක් වෙනවා. 16. yes. අන්නේ මෙතන තියෙන පුතේ අනුලෝම සම්බන්ධතාවයක්. අනුලෝමයි. අහගන්න පුතේ. අනුලෝමයි. අනුලෝම කියන්නේ කරන්ට් එක වැඩි වෙනකොට මේ සන්නායකය හරහා තියෙන වෝල්ටේජතාවයක් එන්න වැඩි වෙනවා. දෙපැත්තේ තියෙන විභවාන්තරයක් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ සම්බන්ධතාවය එයා නියමයක් විදියට ඉදිරිපත් කරා. ඒ තමයි පුතේ එයා ඉදිරිපත් කරපු ඕම් නියමය. එයා ඉදිරිපත් කරන එයාගේ නම ඕම් නියමය කියලා. පැහැදිලිද? ඕම් නියමය කියලා කියනවා. ඒ ඕම් නියමයේදී වෙන්නේ හරි එයා කියන්නේ මේ කාරණා ටික. ඕම් නියමයේදී එයා කියන්නේ කිසියම් සන්නායකයක උදාහරණයක්. කිසියම් සන්නායකයක උෂ්ණත්වය නියත නම්. ඇයි මේ එහෙම කියන්නේ? ඒ හේතුව එයා මේකෙදි දැක්කපුගේ තව වෙනස් සිදුවීමක්. එයා මේක දිගටම කර ඉද්දී එයාට තේරුණා මේ රටාව වෙනස් වෙනවා කියලා. මේ රටාව වෙනස් වුණා. දිගටම කරන්නේ. ඒ හේතුව මොකද දන්නවද? කරන්ට් එකේ යන්නේ පුතේ ඕනම සන්නායකයක් රත් වෙනවා. ඔයාලට පොඩි අවබෝධයක් තියෙනවනේ පුතේ කරන්ට් එකේ යද්දී ඕනම කාර්යයක් රත් වෙනවා කියන එක දැකලා පුතේ දෙයක් නේද? ඒ වගේ මේක දිගටම කරද්දී එයා දැක්කා සන්නායක රත් වෙනවා. රත් වෙද්දී මේ රටාව වෙනස් වුණා. දැන් ඔයාලට තේරෙනවනේ 3 වෙද්දී 12යි නම් 4 වෙද්දී 16 කියලා කිව්වනේ. අන්න ඒ රටාව පුතේ වෙනස් වුණා. එයා හිතුව මෙන්න මෙහෙම කාර්යයක් ඇක්සයිඩ් පුද්ගලයා කියන තීක්ෂණ බුද්ධිය එයා හිතුව මෙන්න මෙහෙම දෙයක්. උෂ්ණ මොකක් හරි මේ සන්නායකයේ සතු ලක්ෂණයක් තියෙනවා. සන්නායකයේ කිසියම් ලක්ෂණයක් තියෙනවා. ඒ ලක්ෂණය නියතයි. බලන්න හිතේ හොඳට තේරුම් ගන්න ඔළුවට ගන්න. මේ හරිද මොකද හොඳට තේරුම් ගන්න. හරිද මේ දැන් අපම පන්ති පාඩමක් කියලා කරන්නේ මේ අද ගන්න අන්තිම පළමු දවස් හරි. මේ සන්නායකයට තියෙනවා කිසියම් ලක්ෂණයක්. ඒ ලක්ෂණය නියතයි. ඒක නියත නිසා තමයි ප්‍රතිරෝධය වැඩි වෙනකොට විභවාන්තරය වැඩි වෙන්නේ. හැබැයි රත් වෙනකොට ඒ ලක්ෂණය වෙනස් වුණා. ඒක නිසා තමයි මේ රටාව වෙනස් වුනේ කියලා එයා තීරණය කරනවා. මතක තියාගන්න. අන්න ඒ ලක්ෂණය තමයි පුතේ අපි මේ සන්නායකයේ මොකක්ද කියන්නේ රෙසිස්ටන්ස් එක නැත්නම් ප්‍රතිරෝධය කියලා කියන්නේ. ප්‍රතිරෝධය කියන්නේ අන්න ඒකට. ප්‍රතිරෝධය. පැහැදිලිද? පසුකාලක් කියලා ප්‍රතිරෝධය කියලා. එහෙනම් ජෝල් සයිමන් ඕම් ඉදිරිපත් කරන යාගේ නියමය මෙන්න මෙහෙම. සන්නායකයක මොකද අහගන්න පුතේ? පාඩක ගන්න මේ වෙලාවෙම සන්නායකයක උෂ්ණත්වය නියත විට. උෂ්ණත්වය නියත වෙන්න ඕන. නැත්නම් මේක වැඩේ වදිනවා. උෂ්ණත්වය නියත විට එහි දෙකලවලට ලබා දෙන විභවන්තරය ඒ තුලින් ගලන ධාරාවට අනුලෝමව සමානුපාතිකයි. අනුලෝමයි. ඒ අනුලෝම කියන්නේ වෝල්ටීයතාවය වැඩි නම් කරන්ට් එක වැඩි. අනිත් පැත්තට කිව්වොත් කරන්ට් එක වැඩි නම් වෝල්ටීයතාවය වැඩි. හරිද?
වෝල්ටිතාවේ අඩුයි නම් පුතේ කරන්ට් එක අඩුයි. ධාරාව අඩුයි. මෙන්න මේ ජෝර්ජ් සයිමන් ඕම් කියපු සම්බන්ධතාවය එයා ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරනවා. ඒ ප්‍රකාශනයට තමයි පුතේ අපි කිව්වේ V සමානයි IR සමීකරණය කියලා. V සමානයි IR සමීකරණය කිව්වේ හරිද? IR කියලා කිව්වේ ඒ සමීකරණය මෙන්න මේ ඕම් නියමය ඇසුරින් ඉදිරිපත් කරපු ප්‍රකාශනය. ඔයාලට කොහේ වෙලාවක ආවොත් පුතේ ප්‍රශ්නයක් O level වලදී හරිද? ජෝර්ජ් සයිමන් ඕම් ඉදිරිපත් කරපු ඕම් නියමය ප්‍රකාශනයක් විදිහට ඉදිරිපත් කරන්න කියලා හරිද? ඉදිරිපත් කරන්න කියලා අන්න ඒක තමයි හරිද? අන්න ඒක තමයි V සමානයි IR කියන්නේ. ඒක නම් ලියන්න ඕනේ. හරියට නිව්ටන්ගේ මතකද? ලින්ස් පානක් වලින් කියනවා නිව්ටන්ගේ දෙවෙනි නියමයේදී F සමානයි ma කියලා කියනවනේ. අන්න ඒ වගේ පුතේ V සමානයි IR කියන සමීකරණය පාවිච්චි කරන්නේ හරිද? ඕම් නියමය ප්‍රකාශනයක් ස්ටේට්මන්ට් එකක් විදිහට දෙනකොට හරිද? ප්‍රකාශනය දෙන්න නැත්නම් මේක වල වශයෙන් ලියන්නත් පුළුවන්. විභවාන්තරය සමානයි ධාරාව වැඩි කිරීම ප්‍රචෝදනය කියලා නෑ. එච්චර වොල් වෙන්නේ නේද? අපිට සංකේත අපි දන්නවනේ නේද? මහ ලොකු ඉංග්‍රීසි අවශ්‍ය වෙන්නේ නැහැනේ. ඔයාලා ලියසෙන් පුළුවන් V සමානයි IR කියලා ලියන්න. ඒක තමයි ප්‍රකාශනය. පැහැදිලිද? එහෙනම් පුතේ හරිද? අපි මෙන්න මේ ඕම් නියමය මම ඔයාලට මෙතන දීලා තියෙනවා ටියුට් එකේ. හරිද? ඔයාලා මේ ටියුට් එක ෆිට එක ගත්තට පස්සේ අනිවාර්යෙන් මේ ටියුට් එක මේ ටික හයිලයිට් කරගන්න. අදම මේ වැඩ අත්දැක ගන්න බෑ. සර් ඕම් නියමය අපව පාරක් කියලා දෙන්න. හරි. ඕම් නියමය කියපු කාරණාව ආපහු කියලා දෙන්න. මෙන්න මේකයි ඕම් නියමය කිව්වේ. මේ සන්නායකයක් තියෙනවනේ. මේ සන්නායකයේ උෂ්ණත්වය නියතයි නම්. ඒ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැත්තම් මේ සන්නායකයේ හරහා ගලා එන ධාරාව කියනවා. ධාරාව අන්නේ ධාරාව පුතේ ඒ සන්නායකයේ දෙපැත්තේ තියෙන විභව අන්තරයට අනුලෝමව සමානුපාතිකයි. දැන් මම ෆිසික්ස් දැන් ගොඩක් ළමයි සයන්ස් කියලා බයෝනේ ඉගෙන ගන්න. බයෝ විතරයි ෆිසික්ස් කෙමිස්ට්‍රි දන්නේ නැහැ නැත්ත කතාව. හැබැයි මම ආර ක්ලාස් වල ওই තුනම සුපිරියටම බැලන්ස් කරලා ඉගෙනුවා. ෆිසික්ස් අමාරු කියන්න බෑ, කෙමිස්ට්‍රි අමාරු කියන්න බෑ. අපි ගණන් හදුවේ නැහැ කියන්නේ අපි සුපිරියම ගණන් හදුවා. දැන් මේකෙත් මම අන්තිමට දාලා තියෙනවා ගණන් ටිකක්. හරි හැබැයි ගණන් මම සාමාන්‍ය ක්ලාසස් වලදී ගණන් වර්ග තුනකට බෙදලා උගන්වනවා. හරිද? ඒ තමයි ඔයාලා දන්නවනේ මොකද්ද? ෆවුන්ඩේෂන් ලෙවල් එකයි, ඉන්ටර්මීඩියට් ලෙවල් එකයි, මාස්ටර් ලෙවල් එකයි කියලා. හැබැයි මම මේ ටියුට් එකේ අන්තිමට මාස්ටර් ලෙවල් එකේ ක්වෙස්චන්ස් දැම්මේ නැහැ. අපේ සමාජලාට අද අලුතෙන්ම මේ අපිව දකින්න දරුවෙක් හිටියොත් එතන ඒ ළමයි එකපාරට කන්ෆියුස් වෙයි මොකක්ද කියන්නේ මේ ගණන් කියලා. මොකද ඒ ගණන් ඔව්නේ. ඕම් එකක් කියන්නේ මොකද්ද සර්? අපව කියන්න පුළුවන්. ඔව් තාම පැහැදිලි නැහැ තුටකින් පුතේ. හරි සර් හරි. thank you sir. ඕම් නියමයේ හරිද? ආශ්‍රිත ගණන් වලදී සහ මේ පාඩමේ සම්පූර්ණ ගණන් අර වගේ මම ලෙවල්ස් තුනකට හැම ෆිසික්ස් පාඩමකදී මම ලෙවල්ස් හදනවා කෙමිස්ට්‍රි ගණන් පාඩම් වලදී. එතකොට මේකෙදි මම ඔයාලට මාස්ටර් ලෙවල් කියන අමාරුම මට්ටමේ ගණන් අතරම දාලා නැහැ. ඒ වෙනම නිසා නෙවෙයි ඔයාලට මේ අද එකපාරට අපි මම දන්නේ නැහැ මේ අදවස් ආවල් දරුවෝ මොන වගේ මට්ටම් වල ඉන්න අයද කියන කාරණාව. නමුත් මම විශ්වාස කරනවා මගේ මධ්‍යම දරුවන්ට නම් ඒ ගණන් හදන්න සැලකිය ප්‍රමාණයකින් පුළුවන් වෙයි. හරි නමුත් මම හොඳ ප්‍රශ්න ටිකක් දාලා තියෙනවා. ද ඉන්ටර්මීඩියට් ලෙවල් එකේ ප්‍රශ්න කියන්නේ ගොඩක් හොඳ ප්‍රශ්න. මාස් ලෙවල් ප්‍රශ්න මම හැම ඉස්සෙල්ලම කියන්නේ මගේ පන්තියේ ටියුට්ස් වල තියෙන මාස් ලෙවල් එකේ ප්‍රශ්න ප්‍රැක්ටිස් කරන්න කියන ඇත්තටම ලකුණු 95 100 ස්කෝර් ගන්න බලන් ඉන්න ළමයින්ට අනිවාර්යයෙන්ම මොකද අපේ පන්ති වල පුතේ ඒක ළමයි ඉන්නවා. ඉන්නවා සහ ඉඳලා තියෙනවා ඉන්නත්. ඉස්සරහට ඉදී. ඒ නිසා ඒ ළමයින්ට නම් මම ඇත්තටම කියන්නේ මොකක්ද මේ මාස් ලෙවල් එකේ ක්වෙස්චන්ස් ස්ටෑන්ඩඩ් ක්වෙස්චන්ස් තියෙනවා කරන් try කරන්න. මොකද හැමදාම ඉස්සෙල්ම F සමානයි දැන් මේ V සමානයි I ගණන් වල ඉස්කෝලේ හදලා තියෙනවා. හැබැයි මතක තියාගන්න පුතේ ගොඩක් අය I දීලා R දීලා B වෙනවා. සමහර 14ක් කට්ටිය I B දීලා R වෙනවත් කරනවා. හරිද? හැබැයි ඊට වඩා එහාට ගියපු ගණන් හදන්න නැහැ ගොඩක් දරුවෝ. ගොඩක් දරුවෝ එහෙම හදලා නැහැ. පැහැදිලිද? විභාගෙට එහෙම ප්‍රශ්නයක් ආවට පස්සේ ළමයි හරිම අසර වෙනවා විභාගෙට. හරි. අපි අද ඒ වගේ ගණන් කරලා බයිට පා. හරි. එහෙනම් පුතේ මොනවද ඕනිනේ අපට අක්කල් වල කියන්න. ඕනිම කියන්නේ සංනායකයේ උෂ්ණත්වය නියතරම් ඒ සංනායකයේ දෙකලවල ලබා දෙන විවර්තනය ඒ තුලින් ගලා යන ධාතාවට අනුලෝම සමානුපාතිකයි. මේක හරියට දෙන්න අපි ගණන් ටික හදන්න ඕනේ. ඕන් එක කටපාඩම් ගන්න නෙවෙයි
මතක තියෙන්න ඕන. නමුත් ඕම් නියමයේ කඩමාන කරලා වැඩක් නැහැ. ගණන් හදාද්දි තමයි මේකේ කියන මම කියන දේ මේ ඕම් නියමයේ ඇඟට වැටෙන්න ගන්න, තේරෙන්න ගන්න පුතේ ගණන් හදනවා. ඒක යුසලි. හරි. එහෙනම් පුතේ මේ නියමය ඔයාලට දීලා තියෙනවා. ඔයාලට වෙනවා දැන් මෙතන. ඕම් නියමය. හරිද? මෙන්න මේකේ v සමානය IR එක දීලා තියෙනවා. හරිද? ඔයාලා මේක පුළුවන් නම් ඔයාලා කොලයක් ගන්න පුතේ. මොකද මේ ගණන් හදන්න තෝරන නිසා කොලයක් පොතක් ටියුට් එක තියන් ටියුට් එක ගන්න ටියුට් නැතුව ගොඩක් කට්ටිය. හැබැයි ටියුට් එක ස්ක්‍රීන් එක තියෙන නිසා කොලයක් ගන්න. කොලය අරගෙන මේ v සමාන IR එකේ මතක තියාගන්න. මේකේ නම් කරගන්න පුතේ. ඒ තමයි මෙන්න මේ v කියලා කියන්නේ පුතේ. හරිද? v කියලා කියන්නේ හරිද? විභව අන්තරය. සර් ටියුට් එක ලිව්වට කමක් නැද්ද? කමන්නේ ටියුට් එක තියන ටියුට් එක ලියන්න. විභව අන්තරය. I කියන්නේ පුතේ හරිද? ධාරාව, විද්‍යුත් ධාරාව. හරිද? විද්‍යුත් ධාරාව. විද්‍යුත් ධාරාව. R කියන්නේ පුතේ R කියන්නේ විද්‍යුත් ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය. හරිද? ප්‍රතිරෝධය. අනිත් වැදගත් කාරණාව තමයි පුතේ මේක මනින ඒකකය. හරි වැදගත්. මොකද විභවාන්තයේ මනින පුතේ වෝල්ට් කියන ඒකකය. ධාරාව මනින්න ඕන අනිවාර්යයෙන්ම ඇම්පියර් කියන එකකේ සමීකරණ දාන්න ඕන. ප්‍රතිරෝධය මනින්න ඕනේ ඕම් කියන සංකේතය. මේක අනිවාර්යයෙන්ම ඔයාලා කරන්න ඕන දෙයක්. එහෙම නැත්නම් පුතේ මොකද වෙන්නේ මේ උත්තර වලදී අනිවාර්යයෙන්ම v වෝල්ට් වලින් දාන්න I ඇම්පියර් වලින් දාන්න R පුතේ ඕම් වලින් දාන්නම ඕනේ. හරිද? මේ සමීකරණ ලියලා ඒක මම පල්ලෙන් ඉඳ තිබ්බ ඒක ලියා ගන්නවා. හරිද? හරි. ඔව්. එතකොට ප්‍රතිලෝමයි කියන්නේ මොකක්ද? ප්‍රතිලෝම. ප්‍රතිලෝමයි කියන්නේ කද? ඔව් සර්. ප්‍රතිලෝමයි කියන්නේ මේ සම්බන්ධතාවයෙන් ආකාර දෙකක් තියෙන අනුලෝම සම්බන්ධතාවය සහ ප්‍රතිලෝම සම්බන්ධතාවය. අනුලෝම සම්බන්ධතාවය කියන්නේ දැන් අනුලෝම සම්බන්ධතාවය කියන්නේ දැන් අපි කිව්වොත් විභවාන්තරය වැඩි වෙද්දී ධාරාව වැඩි වෙනවා. මේ දෙපැත්තේ මේ බැටරිය ලොකු වෙන්න වෝල්ටේජ් එක වැඩි වෙන්න මේක කරන්ට් එක වැඩි වෙනවා. ඒකට අපි ඒ වගේ සම්බන්ධතාවයක් දෙන්නෙක් අතර තියෙනවා නම් එයා වැඩි වෙද්දී මෙයත් වැඩි වෙනවා. එහෙනම් අපි කියන එකට අනුලෝම සම්බන්ධතාවය. සම්බන්ධතාවය. හරිද? දැන් මොකක්ද පුතේ? R කියන්නේ ප්‍රතිරෝධය. විද්‍යුත් ප්‍රතිරෝධය. හරිද? මතක තියාගන්න දැන් උදාහරණයකට මම පැහැදිලි කරන්නම්කෝ. ඔයා වැඩ කරන ප්‍රමාණයයි ඔයාගේ රිසල්ට් එකයි. ඔයා වැඩ කරන ප්‍රමාණය වැඩි වෙන රිසල්ට් එක වැඩි වෙනවා. අනුලෝමයි. අනුලෝම සම්බන්ධතාවය. ප්‍රතිලෝම සම්බන්ධතාවය කියන්නේ නිකන් ඔයාගේ කම්මැලිකමයි ඔයාගේ රිසල්ට් එකයි වගේ. කම්මැලිකම වැඩි වෙන රිසල්ට් එක එන්න අඩු වෙනවා. වැඩි වෙද්දී අඩු වෙනවා. අන්න ඒකට අපි කියන ප්‍රතිලෝම සම්බන්ධතාවය කියලා. තේරුණාද නේද? ඔව් සර් thank you. හරි. එහෙනම් අපි යමු ඊළඟට සංඥායකයක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක. දැන් අපි ගත්තොත් මේ කම්බියක් හදලා ගන්න. කම්බියක් ගත්තොත් ඒ කම්බියේ ප්‍රතිරෝධය නැත්නම් බාධාව කෙරෙහි මොනවද බලපාන සාධක? සාධක. මම පැහැදිලි කරන්න. හොඳට බලන්න. අපි ගත්තොත් පුතේ කම්බියක් හරිද මේ වගේ හරිද කම්බියක් ගත්තොත් බලන්න මේ කම්බියක ප්‍රතිරෝධය කෙරෙහි බලපාන සාධක තුනක් ඉන්නවා සාධක තුනක් ඉන්නවා එක සාධකයක් තමයි පුතේ හරිද සංනායකයේ දිග හරිද අනිත් එක තමයි පුතේ අපි ගත්තොත් මෙහෙම දෙයක් මෙන්න මේ වගේ එක සමාන දිගක් තියෙන හැබැයි හරස් කඩ වර්ගඵලය පොඩි. මොකද එතකොට පුතේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා. අපි කියනවා හරස් කඩ වර්ගඵලය මම ගන්න මේක පුතේ x කියලා මේක y කියලා මෙතන මේක ගොඩාක් MCQ ප්‍රශ්න වල පවා අහලා තියෙන කොටසක්. හොඳට අහුම් කරේ. මම ගන්න පුතේ මේක a කියලා මේක b කියලා. හරි.
අපි ගත්තොත් උදාහරණයක් අපි ගමුකෝ කම්බි කැබල්ලක් අපිට එකම ජාතියෙන් හැදලා තියෙනවා. හොඳ බලන්න ඈ. අපිට මේක තමයි ඇලුමිනියම් කම්බි කූලක් නැත්නම් මේක වයි කම්බි කම්බි කූලක්. අපිට යකඩ කම්බි මේක කැලක් කියනවා. X සහ Y කියන සංනායක දෙක එකම ද්‍රව්‍යයෙන් හැදිලා තියෙනවා. එකම ද්‍රව්‍යයෙන් හැදිලා තියෙනවා. හැබැයි අපි හිතමු Y වල දිග x ට වඩා අඩුයි කියලා හොඳට තේරුම් ගන්න පුතේ. හරිද? y වල දිග x ට වඩා අඩුයි කියලා අපි හිතමු. හරි? අඩුද? එහෙම අඩු වුණොත් x වල y වල දිග අඩු වුණොත් මේ දෙන්නගේ කාගේද ප්‍රතිරෝධය වැඩි? දාන්න බලන්න chat box එකට message එක කියන්න බා chat box එකට දාන්න වල මම බලන්න. xy කියලා දෙන්න ගත්තොත් මේ දෙන්නගේ ප්‍රතිරෝධය වැඩි x කේද y කේද? දාන්න බලන්න වල උත්තරේ. හොඳයි. A සහ B ගත්තොත් මට කියන්න A සහ B ගත්තොත් කාගේද ප්‍රතිරෝධය වැඩි? A ගෙද B ගෙද? නම් බලන්න එක. A සහ B ගත්තොත් කාගේ ප්‍රතිරෝධය වැඩි? ඒක නම් A දෙනවා B දෙනවා බලන්න. C එකයි නැත්තේ. A B දෙකම තියෙනවා. හොඳයි. හරි. හරි. පැටලෙනවනේ. මම පැහැදිලි කරන්න. මෙහෙමයි. හරිද? හොඳ බලා ගන්න. මෙන්න මේකයි පුතේ අද මම මේ කියලා දෙන විදිහට මගේ පුතේ ඔයාලට ජීවිතේ කවදාවත් මතක වෙන්නේ නැහැ සහ හොඳට අහගන්න. මම මේක ලස්සන ක්‍රමයකට පැහැදිලි කරන්න. බලන්න. හිතන්න මේ අගර දිග සිලින්ඩර් එකක් කියලා. X කියන්නේ සිලින්ඩරයක්, Y කියන්නේ සිලින්ඩර්. අර පොඩි සිලින්ඩර් තියෙන පොඩි කාර සමාන්තරේ කොම්ප්‍රෙස් සිලින්ඩර් තියෙනවා. ඒක ප්ලාස්ටික් සිලින්ඩර් ආකාර පොඩි බට වගේ දේවල් තියෙනවා. ඒ සමාන්තරව ඒවා සෙල්ලම් කරලා ඒවා අතුලේ ගිය සෙල්ලම් කරන පොඩි ටියුබ්ස් එහෙම ටියුබ් වලින්. හිතන්න මේක මේ XY කියන සිලින්ඩර් දෙකක්. බලන්න. XY කියන සිලින්ඩර් දෙකක්. හැමෝම අහගන්න. මොකද තේරෙන හැමෝම අහගන්න. XY කියන්නේ සිලින්ඩර් දෙකක් නම් මගේ පුතේ ඔයා මේක ඇතුලේ රින් කරලා යන්න හදනවා නම් හරිද අහගන්න. රින් කරලා යන්න හදනවා නම් ඔයා ගොඩාක් දෙකට තුනක් ඇවිල්ලා එහෙමනම් යන්න ඕනේ. ගොඩාක් මේක පොඩි. මම අහනවා පොඩි ප්‍රශ්නයක්. ඔයා ගොඩක් අපහසුතාවයට ලක් වෙන්නේ. ගොඩක් අමාරුවෙන් යන්නේ X තුලින්ද Y තුලින්ද? හරි ඔයා මේ වගේ චූටි අපි හිතමු සිලින්ඩර් ආකාර කොම්ප්‍රෙස් සිලින්ඩර් එකක් කියලා ඔයා ඒකට රින් කරලා යන්න ඕනේ. ඔයාලා මේකට මේ පැත්තේ කොනින් ඉඳන් එහා පැත්තේ කොන්ට රින් කරලා යන්න කියනවා. එතකොට ඔයා මේ X ඇතුලේ රින් කරලා යන එක වෙලාවක තව වෙලාවක Y ඇතුලේ රින් කරලා යනවා. මම අහන පුතේ ප්‍රශ්නයක් ඔයාට රින් කරලා යන්න අපහසු X තුලින් යන්නද අපහසු Y තුලින් යන්නද? මොකද ඔව් තල හරි. X තුලින් යන්න අමාරුයි. ඇයි හේතුව තමයි සර් X වල දිග වැඩි Y වල දිග අඩුයි. ඒක නිසා X තුලින් ගොඩක් දුර යන්න තියෙනවා. මට යන්න අමාරුයි. මම වයසයි මගේ මොන්ට කැඩේ මගේ මොන්ට අමාරු වෙනවා කියලා ළමයි ටික මේක ඇත්තට යන්න කම්මැලි යන්න අකමැති. හිතන්න ඔයා තමයි කරන්ට් එක කියලා. ඔයා තමයි කරන්ට් එක. එහෙනම් මගේ පුතේ මේ XY කියන්නේ සිලින්ඩර් දෙකක් නෙවෙයි. XY කියන්නේ කම්බි දෙකක් කියලා. එහෙනම් ඔයා කරන්ට් එක නම් මේ කම්බි දෙක නම් ඔයාට මේක ඇතුලෙන් යනකොට යන්න අමාරු X නේ. එහෙනම් පුතේ අමාරු කියන්නේ අකමැත්ත වැඩි කියන එකනේ. කැමති නෑ කියන එකනේ. එහෙනම් ප්‍රතිරෝධය X ගේ වැඩි Y වලට වඩා. ඔන්න ආපහු තේරුම් ගන්න. මම ආපහු කියනවා අන්තිම පාඩ X කියන එකේ දිග Y කියන එකේ දිගට වඩා වැඩි නිසා Y වලට වඩා පුතේ X තුලින් ධාරාව යන්න අමාරුයි. දිග වැඩි ගොඩක් දුර යන්න තියෙනවා. ඒක නිසා Y වලට වඩා X වල ප්‍රතිරෝධය වැඩි. බලන්න අත උස්සන්න ඒක තේරුම් ළමයි. හොඳට තේරෙනවා අත උස්සන්න. මගේ කියවපු විදිහත් එක්ක ඒ ක්‍රමය හොඳයි නේද? ඒක මම කරන අමතක නොවෙන්න මතක තියාගන්න පුළුවන්. හරිද? හරි. හොඳයි.
හැමෝම සක්‍රිය සහභාගී මම මගේ එකසේ බලන්න කියලා මම හැමෝගෙම බලනවා මේ පල්ලෙන් කරලා. ඒක මට පේනවා මම ළමයි අතුස නැතු වෙනවා කියලා. හරි. තේරුණා? එහෙනම් ඊළඟට අය ඔය උදාහරණය පුතේ මෙතන පාවිච්චි කරන්න. ඔය උදාහරණය. ඉතින් දැන් ඔයාට මේ වගේ සිලින්ඩර් එකක් ඇතුලේ රින්ගල යන්න කියලා යන්ත්‍ර ටිකක් සෙල්ලම් කරලා යනවනේ. රින්ගල යන්න කියලා කියනවා. හැබැයි ඔයාට කියනවා මේ ඒ සිලින්ඩරේ ටිකක් ලොකුයි. මෙන්න ටිකක් ලොකු සිලින්ඩරයක්. හරිද? හිතේනොත් යන්න පුළුවන්. හැබැයි B කෙනෙක් නා අර කලින් වගේම ටිකක් පොඩි. දෙක තුන නැගිලා ගුලි වෙලා යන්න තියෙනවා. පොයින්ට් ප්‍රශ්නයක් අහනවා. ඔයා මේකට රින්ගල යන්න හදලා. හැබැයි දෙකේ පුතේ දිග එකයි. දෙක සිලින්ඩර් දෙකේම දිග සමානයි. ඒ සිලින්ඩරේ හාස්කර වලපලේ ගොඩක් ලොකුයි. B එකේ හාස්කර වලපලේ ගොඩක් පොඩි. ඔයාලට මේක ඇතුළේ රින්ගල යන්න කියවුවොත් මගේ පුතේ කියන්න උත්තර දෙන්න මොකකින් ඉස්සල යන්නද ඔයාට අමාරු. දාන්න බලන්න සෙල් එක. දාන්න බලන්න chat එක. මොකකින් රින්ගල යන්නද අමාරු. A වලින් රින්ගල යන්න අමාරු පුතේ ඔයාට B වලින් රින්ගල යන්න අමාරු. දාන්න බලන්න. හරි. දැන් මට පේනවා එක උත්තර වෙනස් නැහැ. හැමෝටම B කියලා එනවා. අන්න එක තමයි පුතේ පන්තියේ වෙනස. හරිද? උගන්වන පන්තියක හරි උගන්වනවා ඉගෙනන රැක් නෑ ඔයාලට තේරෙන්නේ නැත්තම්. හරිද? දැක්කනේ? දැන් හැමෝටම තේරුණා. සාල උදාහරණයකින් මහා සංකීර්ණ දෙයක් පැහැදිලි කරන්න පුළුවන්. හරි very good. හරි මට සතුටුයි. හරිද? කලින් A දිහා ගොඩක් ළමයි දැන් කෙල්ම B කියලාම දානවා. අන්න පුතේ එහෙනම් අදින් පස්සේ වාට පැටල වෙන්න බෑ. මගේ පන්තියේ ළමයි කොහොමද පැටල වෙන්න බෑ. අද මේ වෙලාවේ මේ මෙතන ඉන්න කිසිම ළමයෙක්ට පැටල වෙන්න බෑ. මගේ මේ දිගින් ගත ළමයට කවදාවත් පැටල වෙන්න බෑ. ඒ හේතුව තමයි ඔයාලා දැන් අර උදාහරණ මතක් කරගන්න. A B දෙන්නේ කීදී ඔයා කරන්ට් එක නම් ඔයා දෙකෙන් යනවා නම් ඔයාට යන්න අමාරු වෙන්නේ පුතේ. හාස්කන වලපලේ අඩු වුණාම රින්ගල යන්න අමාරුයි බඩ ගාගෙන යන්න වෙන්නේ. හරිද? ඒක නිසා පුතේ B වල තමයි අමාරු නිසා ප්‍රතිරෝධය වැඩි. B වල තමයි ප්‍රතිරෝධය වැඩි. මොකද A වල B වල හාස්කන වලපලේ අඩුයි. හාස්කන වලපලේ අඩු වුණාම ඒක ඇතුලෙන් යන්න අමාරුයි. එහෙනම් ප්‍රතිරෝධය වැඩි වෙන්නේ බාධාව වැඩි වෙන්නේ යන්න අමාරු වෙන්නේ B වල. තේරුණාද? හරි. දැන් හැමෝම පල්ලෙහාට දාලා තේරුණු අය විතරක් අත උස්සන්න. ඒ කාරණා මේක තේරුණාද උස්සන්න. ඒ විදිහට මට ඕනේ පුතේ ඔයාලා හැමෝටම තේරුම් ගන්න ඕනේ. මම මොනවා ටිකක් උගන්වනවා. ඔයාලා මේ ටිකක් මූවි එකක් බලන්න නෙවෙයි ආවේ. ඒ වෙන ඔන්ලයින් ක්ලාස්. අපි ඔන්ලයින් ක්ලාස් එහෙම අපි උගන්වන්නේ පුතේ ඉගෙන ගන්න. දැන් ඔන්න මම ඉගෙනනවා සිලබස් කවර්. එහෙම වැඩක් නෑ මට. හරිද? පන්තිය දවල්ට තේරෙන්නේ නැත්නම් උගන්වන්න එක තේරෙන්නේ නැහැ. හරිද? උගන්වන්න පුතේ තේරෙන්නේ. ලකුණු ගන්න. හරිද? එහෙනම් හොඳයි ගොඩක් සතුටුයි. හැමෝටම තේරෙලා තියෙනවා. එහෙනම් අදින් පස්සේ පුතේ පත්ව ගන්න එපා. මෙන්න මේ කාරණාව හරිද? මම ඔයාලට දැන් ටියුට් එකේ ඒ වගේම මතක තියාගන්න ලීස් එකට දුන්න මෙන්න මෙහෙම. හරිද? පොඩු උත්සාහයක් දෙකක්. හරිද? පේනව නේද? හරිද? දිග A ට්‍රා B එක වැඩි නේ. ඒක නිසා ශක්නායකේ ප්‍රතිරෝධය ගත්ත පුතේ හරිද? ඒට මේක නම් A B මෙහෙම තියෙන්නේ. මේක A මේක B කියලා. හරිද? මේක A මොකද A කොට එක A දිගට B නිසා B වැඩි ඊට වඩා මේ පැත්ත ගත්තොත් ඒක නම් කරලා නැහැ. ඕනනම් ඔයාලා XY කියලා දාගන්න. හරිද? මේක y ගත්තොත් y වල ප්‍රතිරෝධය වැඩි x වලට වඩා. හරිද? මම මේ ප්‍රකාශයක් කළොත් හරිද පුතේ? හරස්කඩ වර්ගඵලය අඩු වන තරමට හරිද? හරස්කඩ වල අඩු වන තරමට දිග වැඩි වන තරමට සම්නායකයට ප්‍රතිරෝධය වැඩි වෙනවා. නබාර හරස්කඩ වර්ගඵලය අඩු වන තරමට සම්නායකයේ දිග වැඩි වන තරමට එම සම්නායකයේ ප්‍රතිරෝධයද වැඩි වෙයි. ඒක හරිද වැරදිද? හරි සර්. ඒක හරි. ඒක හරි. අතිශයම හරි. මම මෙහෙම ප්‍රකාශයක් කළොත් එහෙම බලන්න මේ විභාගයේ දැන් අපි ඉගෙන ගන්න දේ විභාගෙත් එක්ක ගැලපෙන්නේ නැපයි. මම ඒකනේ ප්‍රශ්න කියන්නේ. හරිද? දැන් මෙහෙම ප්‍රශ්නයක් ආවොත් බලන්න. මේ ප්‍රශ්නයක් ආවොත් සම්නායකයක දිග සහ ප්‍රතිරෝධය අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයකි. බලන්න අපව සම්නායකයේ දිග සහ ප්‍රතිරෝධය අතර පවතින්නේ අනුලෝම සම්බන්ධතාවයකි. අනුලෝමයි කියන්නේ කෙනෙක් වැඩි වෙද්දී අනිත් කෙනා වැඩි වෙන්න ඕනේ. ඒක සත්‍යයි. ඒක සත්‍යයි. ඒක හරි. ඒක සත්‍යයි. ඒක සත්‍යයි. ඒක සත්‍යයි. අනිත් පැත්ත මෙහෙම ඇයි පුතේ දිග වැඩි වෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනවා. මම මේ පැත්තට එන්නම්. සම්නායකයක හරස්කඩ වර්ගඵලය සහ ප්‍රතිරෝධය අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි.
අපහගන්න සන්නායකයක හරස්කඩ වර්ගඵලය සහ ප්‍රතිරෝධය අතර පවතින්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවයකි. හරි සර්. හරි සර්. ඔව්. ප්‍රතිලෝමයි කියන්නේ පුතේ එක්කෙනෙක් වැඩි වෙද්දි අනිත් එක්කෙනා අඩු වෙන්න ඕනේ. ඒක ඇත්ත නේද? හරස්කඩ වර්ගඵලය වැඩි වෙන්න මේක ලොකු වෙන්න ප්‍රතිරෝධය ලොකු වුණේ නැහැ. ප්‍රතිරෝධය අඩු වුණා. දැන් හරස්කඩ වැඩි වෙන පුතේ කරන්ට් එක යන්න ලේසි වුණා. ප්‍රතිරෝධය අඩු වුණා. එහෙනම් ඒ හරස්කඩ වර්ගඵලයේ ප්‍රතිරෝධය ගත්තොත් ඒක ප්‍රතිලෝමයි. හැබැයි දිගයි ප්‍රතිරෝධය ගත්තොත් ඒක පුතේ අනුලෝමයි. මොන ලෝමද? වෙන ලෝම නෙවෙයි. අනුලෝමයි. පැහැදිලිද? එහෙනම් ඒ වෙනස හරිද? හරි බලාගන්න. එහෙනම් පුතේ තව වැදගත්ම කාරණාවක් තමයි මේ ප්‍රතිරෝධකතාවය කියන්නේ. ඒ කියන්නේ පුතේ සර් කලින් එකේ සර් දැන් ටිකයි හරස්කඩ වර්ගඵලය කියන ලක්ෂණ දෙකම තියෙද්දි ඒ ලක්ෂණ දෙක කියන්නේ සමානව නෙවෙයි තියෙන්නේ. එහෙම වුණාම කොහොමද ඒක හොයන්නේ? ඒකන් මෙහෙම කාරණාවන්නේ ඔය දේශනේ තමයි. දැන් අපි කෙනෙක් මෙහෙම දෙනවා. මෙහෙම ප්‍රශ්නයක් ආවොත් කියලා මම කියන්නේ. මේ ප්‍රශ්නයක් ආවොත් දැන් මේකේ දිග වැඩි ඊළඟ එකේ අපිටම දිග අඩුයි. හරිද? දිග නම් අඩු වෙනවනේ. හැබැයි ખાસ කරවන්න තව අඩුයි. මේ ප්‍රශ්නේ දාන්න. මේ වගේ දෙන්නෙක් කීයක් කවුද වැඩි කියලා දෙන්න දාන්න. ඒ කියන්නේ දෙන්නගේ දිගත් වෙනස්. එහෙම දාන්න. ඔව් සර් එහෙම තමයි. හොඳයි. කවදාවත් මේ වගේ ප්‍රශ්න වලට එක්සෑම් එකේ එන්නේ නැහැ. හරි. මේක ප්‍රශ්නයක්. මෙහෙම ආවොත් ඔයාලට හොයන්න බෑ. ඇයි දන්නවද? ප්‍රතිරෝධය හොයන සමීකරණයක් තියෙනවා. මේ වීසාවල නෙවෙයි වෙන සමීකරණයක් තියෙනවා. ඒක ඔයාලට කියලා දෙන්නේ හැවලෙල්ල. ඒ නිසා පුතේ කවදාවත් මේ වගේ දෙන්නෙක් බලාපොරොත්තු වෙන්න එපා. ඔයාලා එතකොට කන්ෆියුස් වෙනවා. ඇයි? මේකට වඩා මේක කොටයි. එතකොට ප්‍රතිරෝධය අඩු වෙන්න ඕනේ. හැබැයි මේකට වඩා මේක මාසවල අඩුයි. එතකොට ප්‍රතිරෝධය වැඩි වෙන්න ඕනේ. එතකොට ඔයාලට ඒ සහ කියන්න බෑ. කියන්න බෑ නේද? එහෙම ප්‍රශ්න ඔයාලට එන්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඔයාගෙන් බලන්නේ ඔය දෙකම බලන්නේ නැහැ. එක සාධකයක් තමයි එකපාරකට වාගේ ප්‍රශ්නයකට අහන්නේ. ඒ කියන්නේ එක්ක මෙයාගේ දිග සමාන වෙලා හරස්කඩ වර්ගඵලයේ විකලක් වෙනස් වෙන්න පුළුවන්. දෙවෙනි එක තමයි හරස්කඩ වර්ගඵලයේ සමාන වෙලා දිග වෙනස් වෙන්න පුළුවන්. මම රූපේ ඇඳලා තියෙනවා වගේ කියුට් එකේ දීලා තියෙනවා වගේ. කවදාවත් ওই දිගයි හරස්කඩ වර්ගඵලයයි දෙකම වෙනස් වෙච්ච දෙන්නෙක් දීලා ඔයාගෙන් අහන්නේ නැහැ මගේ පුතේ ප්‍රතිරෝධය වැඩි වෙන කෙනා කවුද කියලා. 100,000ක් විශ්වාසයි. හරිද? හරි. එහෙනම් අපි හරිද ප්‍රතිරෝධකතාවය ගැන මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. ප්‍රතිරෝධකතාවය කියන්නේ පුතේ සන්නායකය හැදිලා තියෙන ද්‍රව්‍ය වර්ගය. හරිද? සන්නායකය හැදිලා තියෙන ද්‍රව්‍ය වර්ගය වෙනස් වෙද්දී සන්නායකය හැදිලා තියෙන ද්‍රව්‍ය වර්ගය වෙනස් වෙද්දී මොකක්ද ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ? ප්‍රතිරෝධකතාවය වෙනස් වෙනවා. අන්න ඒ වෙනස් වෙන ප්‍රතිරෝධකතාවයට තමයි අපි කියන්නේ වෙනස් වෙන ප්‍රතිරෝධය අගයට තමයි අපි කියන්නේ වෙනස් වෙන ප්‍රතිරෝධයේ ලක්ෂණයට තමයි අපි කියන්නේ ප්‍රතිරෝධකතාවය කියලා. දැන් උදාහරණයක් විදිහට මම මෙහෙම ගන්නම්. අපි ගමු x සහ y කියලා දෙන්නේ පුතේ. හරිද? x ගේ හරස්කඩ වර්ගඵලයේ y ගේ හරස්කඩ වර්ගඵලයේ සමානයි. හරිද? දිග සමානයි. හැබැයි මේ දෙන්න හැදිලා තියෙන්නේ පුතේ දෙන්නෙක්ගේ. අපිට මෙයා ඇලුමිනියම් නම් මෙයා තව හම්බුයක්. හරිද? අන්න ඒ වගේ හැදිලා තියෙන ද්‍රව්‍ය වර්ගය වෙනස්. ඒ අනුනාම දිගත් සමානයි, හරස්කඩ වර්ගඵලයත් සමානයි. හැදිලා තියෙන ද්‍රව්‍ය වර්ග දෙකක්. එතකොට මේ දෙන්නගේ ප්‍රතිරෝධය වෙනස් වෙනවා කියලා මතක තියාගන්න. ඒ අනුනාම ඔයාලට මේක අගය කවුද අඩු කවුද වැඩි කියලා හොයන්න ඉන්නේ නැහැ. ඒ හේතුව ඔයා දන්නේ නැහැ මේ එක ද්‍රව්‍ය වලින්
කාගේ ප්‍රතිරෝධ මොන ද්‍රව්‍යද ප්‍රතිරෝධය වැඩි කියලා මගේ පුතේ ඔයා දන්නේ නැහැ. ඒක නිසා ඔයාට කවදාවත් ද්‍රව්‍ය දෙකක නම් දෙකක් දීලා දිගයි හාස්කඩ බලපලය සමාන වෙන විදිහට දීලා ඔයාගේ ක්වෙස්චන් එකක් අහන්නේ නෑ පුතේ කාගේ හාස්කඩ කාගේ ප්‍රතිරෝධය වැඩි කියලා. හැබැයි දැනගන්න එක කාරණාවක් තියෙනවා එක්සෑම් එකේදී අහන ඒ තමයි මේ දෙන්නගේ ප්‍රතිරෝධය සමානයිද වෙනස්ද කියලා පුතේ ඔයාලට අහන්න පුළුවන්. මම පුතේ කියන්නේ ක්‍රියාමණය කරක් නෙවෙයි ලෝකලා යාළුවන්ට එක්ක සයන්සෙන් පුතා කියන අපිට කතා කරන්න එක ඉඳන්නවා. හරිද? එහෙනම් ඒ වගේම මේ දෙන්නගෙම හරිද ප්‍රතිරෝධය එකිනෙකට සමාන වෙන්නේ නැහැ කියලා මතක තියාගන්න. හේතුව තමයි දෙන්න හැදලා තියෙන ද්‍රව්‍ය වර්ග දෙක වෙනස්. එකම දිග එකම හස්කරන බලය. හැබැයි ද්‍රව්‍ය වර්ග දෙක. එතකොට අපේ සම්නායකය දෙකේ ප්‍රතිරෝධක අගයක් දෙකක් තියෙනවා. තේරුණාද? හරි. එහෙනම් අපි දැන් ඊළඟට යනවා මේ ප්‍රතිරෝධක කියලා කොටසට. ප්‍රතිරෝධකය. ප්‍රතිරෝධකය. හරි. සබ්ජෙක්ට් යනවා. ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ මොකක්ද? ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ මොකක්ද? ඔන්න අහගන්න පුතේ. දැන් හරි. රංග වාසිත සද්දේ. හරි. ප්‍රතිරෝධකයක් කියන්නේ මොකක්ද? දැන් මම ඔයාලට මතකද මම පුතේ අපි කියලා දෙද්දී ෆිසික්ස් පාඩමක් කරන ඝර්ෂණයේ පාඩම මතක ඇති. හරිද? මම ඔයාලට කිව්වා ඝර්ෂණය කිව්වා වාසිත අවාසිත. සමානක වාසි සමානක අවාසි. මම කිව්වා දෙකම තියෙනවා. අපිට දෙකම තියෙනවා. ඒ වගේ පුතේ ප්‍රතිරෝධය කියන එක වාසිදායක වෙන්න අවාසිදායක වෙන අවස්ථා තියෙනවා. හරිද? අපිට ඉතින් මේ ගමන් කරන බාධාව කියන්නේ අවාසියක් නෙමෙයි. මේක මොකද්ද තියෙන වාසිය? වාඩි හිතෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න අපිට අවශ්‍ය නැත්තම් කරන්ට් එක වැඩි යවන්න. අපිට ඕන කරන්ට් එක අඩුවෙන් යවන්න නම් පුතේ. එහෙනම් අපිට අවශ්‍ය මොකද්ද? ප්‍රතිරෝධය වැඩි කරගන්න. ප්‍රතිරෝධය කරගන්න. අපිට කරන්ට් එක අඩුවෙන් යවන්න ඕන නම් අපි කැමති ප්‍රතිරෝධය වැඩි කරලා යන කරන්ට් එක අඩු කරගන්න. නැත්තම් පිච්චිලා යන පුළුවන් ප්‍රකාරයක්. නේද? ඒ නිසා ප්‍රතිරෝධය වාසිදායක වගේ අවාසිදායක අවස්ථා තියෙනවා. අපි ඒක පාවිච්චි කරන විදිහ සහ ක්‍රමය අනුව තමයි ඒක හදාපවන්නේ. එහෙනම් පුතේ පරිපතයකට සමාන වෙලාවට අපිට ප්‍රතිරෝධයක් දෙන්න වෙනවා. පරිපතයක අපිට ප්‍රතිරෝධයක් දෙන්න වෙනවා. හරිද? අන්නේ ප්‍රතිරෝධයක් දෙන්න වෙද්දී අපි පාවිච්චි කරන උපකරණය තමයි ප්‍රතිරෝධක කියලා කියන්නේ. ප්‍රතිරෝධකයක්. ප්‍රතිරෝධකයක් කියන්නේ පරිපතයකට ප්‍රතිරෝධයක් රෙසිස්ටන්ස් එකක් දෙන්න පාවිච්චි කරන කුඩා උපාංගයකට තමයි ප්‍රතිරෝධකයක් කියලා කියන්නේ. හැබැයි පුතේ මෙන්න මේ ප්‍රතිරෝධක වර්ග ඉන්නවා. හරිද? ප්‍රතිරෝධක වර්ග ඉන්නවා. හරිද? කීපයක්. ප්‍රතිරෝධක කීපයක් ඉන්නවා. මොනවද ඉන්න ප්‍රතිරෝධක වර්ග? එක ප්‍රතිරෝධක වර්ගයක් තමයි ස්ථීර ප්‍රතිරෝධක. ස්ථීර ප්‍රතිරෝධක. දෙවෙනි වර්ගය තමයි හරිද? විචල්්‍ය ප්‍රතිරෝධක. විචල්්‍ය ප්‍රතිරෝධක. තුන්වෙනි වර්ගය තමයි හරිද? ආලෝක සංවේදී ප්‍රතිරෝධක. හරිද? බලන්න අපතුන පුතේ ස්ථීර ප්‍රතිරෝධක, විචල්්‍ය ප්‍රතිරෝධක, ආලෝක සංවේදී ප්‍රතිරෝධක. මොකක්ද මේ තුනේ වෙනස? මම කියලා දෙන්නම්. හරිද? මොකක්ද මේ තුනේ වෙනස? මේ තුනේ පැහැදිලිව වෙනස්කම් කීපයක් තියෙනවා. හරි වෙනස්කම් කීපයක් තියෙනවා. මම කියලා දෙන්නම්. හරිද? පළවෙනි කාගේ පොඩි සබ්ජෙක්ට් එකනවා. පළවෙනි ප්‍රතිරෝධකේ ඒ ස්ථිර ප්‍රතිරෝධකයේ තියෙන විශේෂත්වය තමයි පුතේ. හරිද? විශේෂත්වය තමයි ස්ථිර ප්‍රතිරෝධකයක ස්ථිර කියන වචනේ අදහස මොකක්ද? ස්ථිරයි. එයාගේ ප්‍රතිරෝධයේ අගය වෙනස් කරන්න බෑ. ස්ථිරවම අගයක් තියෙනවා. හැබැයි අපි ගත්තොත් විචල්්‍ය ප්‍රතිරෝධකයක එයාගේ ප්‍රතිරෝධය අගය පුතේ වෙනස් කරන්න පුළුවන්. ඒක අපිට ඕන ප්‍රතිරෝධය වැඩි කරන්න පුළුවන්, ප්‍රතිරෝධය අඩු කරන්න පුළුවන්. අන්න එහෙම උපාංගයකට කියනවා විචල්්‍ය ප්‍රතිරෝධකයක් කියලා. තේරුම් ගන්න. හරිද? විචල්්‍යය කියන්නේ පුතේ චලනය වෙනවා, වෙනස් වෙනවා කියන එකනේ.
කිසියම් ප්‍රතිරෝධකයක ප්‍රතිරෝධයේ අගය වෙනස් කරන්න පුළුවන් අපි ඒකට කියනවා මොකක් කියලාද විචල්්‍ය ප්‍රතිරෝධකයක් හරිද කිසියම් ප්‍රතිරෝධකයක හරිද ප්‍රතිරෝධකයේ අගය වෙනස් කරන්න බැරි නම් permanent නම් ස්ථිරයි නම් අපි කියනවා ස්ථීර ප්‍රතිරෝධකයක් ඒ වගේම සමහර ප්‍රතිරෝධකයන් ඉන්නවා පුතේ ආලෝකය වැටෙද්දී ඒක මතට ආලෝකය වැටෙද්දී ප්‍රතිරෝධයේ අගය වෙනස් වෙනවා හරිද ආලෝකය වැටෙද්දී ප්‍රතිරෝධය වෙනස් වෙනවා අන්න එහෙම ප්‍රතිරෝධකයක් තියෙනවා ඒ වගේ ප්‍රතිරෝධක අපි කියනවා ආලෝකය අනුව ප්‍රතිරෝධකය වෙනස් වෙනවනේ ආලෝකයට එයා සෙන්සිටිව්නේ අපි ඒක නිසා කියනවා ආලෝක සංවේදී ප්‍රතිරෝධක හරිද ආලෝකය අනුව ප්‍රතිරෝධක වෙනස් වෙනවා අපි කියනවා මොකද්ද ආලෝක සංවේදී ප්‍රතිරෝධක මොකද කියන්නේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක හරිද හරි එහෙනම් මෙන්න මේ දීලා තියෙන්නේ පුතේ ඔයාලට ඒ ප්‍රතිරෝධක වර්ග තුන ගැන හරිද පට පේනවනේ ඔය වම් පැත්තේ තියෙන්නේ පුතේ හරිද වම් පැත්තේ තියෙන්නේ ආලෝක ස්ථිර ප්‍රතිරෝධකයක් හරිද ස්ථිර ප්‍රතිරෝධකයක් ඒ වගේම දෙවෙනි එකේ තියෙන්නේ විචල්්‍ය ප්‍රතිරෝධකයක් තුන්වෙනි එකේ අපිට පැත්තේ තියෙන පුතේ ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් මේ ඔය ප්‍රතිරෝධකවල ඔය ත්‍රිකෝණාශ්‍ර කියන ලක්ෂණ ගොඩාක් ඉස්සර පාවිච්චි කරා දැන් ගොඩක් වෙලාවට මම අද උඩට පහළට ගිහින් යන ඔය උඩින්ම තියෙන සංකේත අනුක පාවිච්චි වෙන්නේ නමුත් ඔය සංකේත දෙකේම වැරද්දක් නැහැ ඔය සංකේත දෙකම හරි ඔයාලා මේ තුන මේ ප්‍රතිරෝධක තුනේ සංකේත තුන පුතේ අඳින්න ප්‍රැක්ටිස් කරලා තියෙන්න ඕනේ ඒ කියන්නේ විභාගෙදී අඳින්න එන්නත් පුළුවන් ඇඳපු රූපයක් විභාගෙදී නම් කරන්න එන්නත් පුළුවන් මේ කුමන ප්‍රතිරෝධක වර්ගයක්ද කියලා ඔය සංකේත වලට අපි කියනවා ප්‍රතිරෝධක වල සම්මත සංකේත සම්මත පරිපත සංකේත හරි සම්මත සංකේත ඒ නිසා ඇත්තම බාහිර වෙනපන් නෙවෙයි පුතේ ඔය කියන්නේ සම්මත සංකේත හරි සම්මත සංකේත මෙන්න මේ ස්ථිර ප්‍රතිරෝධක වල හරිද සාමාන්‍ය මේ එක දෙයක් කියන්න පුතේ ඒ තමයි විචල්්‍ය ප්‍රතිසාමාන්‍ය ආලෝක සංවේදී ප්‍රතිරෝධක වල වෙන්නේ ආලෝකය වැටෙද්දී හරිද ආලෝකය වැටෙද්දී ප්‍රතිරෝධය අඩු වෙන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. කියන්නේ ආලෝකය වැටෙනකොට එයාගේ ප්‍රතිරෝධය අඩු වෙනවා. වැටෙන ආලෝකයේ තීව්‍රතාවයත් වැඩි වෙද්දී හරිද තියෙන වැටෙන ප්‍රමාණය වැඩි වෙද්දී එතකොට වෙන්නේ තව ප්‍රතිරෝධය අඩු වෙනවා. ප්‍රතිරෝධය